19 වසංගතයේ හේතුවෙන් නිවසල සිටින සදහතුන් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ ටිපල් බ්‍රුක් පිහිටි බද්දක විහාරි ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ විකාශනය කරනු ලබන ධර්මදේශනා මාලාවේ අද ජූනි මාස 26 වෙනි දින ධර්මදේශනාව සඳහා වැඩම කර සිටින්නේ අතිපූජ්‍ය එප්පාවල සිරිනන්ද සායන් වහන්සේ. ගෞරවනීය සායන් වහන්සේව පාද නමස්කාර පූර්වකව සාදුකාරයක් දී ගෞරවයෙන් පිළිගනිමු. සාදු සාදු සාදු. අද ජූනි මාස 26 වෙනි දින ධර්මදේශනාව සඳහා අනුග්‍රහය දක්වනුයේ සුමේන්ද්‍ර රම්මදුගල සහ ගයත්‍රී නිර්මලී යුවලයි. ඔවුන්ගේ ආරමුණ අද දින 10 වන විවාහ සංවත්සරයේ සමරන සුමේන්ද්‍ර රම්මදුගල සහ ගයත්‍රී නිර්මලීට ආශිර්වාද කිරීමටත් 36 වන උපන්දිනය සමරන ගයත්‍රී නිර්මලීට ආශිර්වාද කිරීමටත් විනූප රම්මුදුගල පුතුණුවන්ට සහ දෙදාරා රම්මුදුගල දියණියටද දෙමාපියනටද ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්මදේශනාව සඳහා දායක පිරිස පංච සීලයේ පිහිටවන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු. සාදු සාදු සාදු. හොඳයි, සෑම දිනම සීල් සමාදන් වීම සඳහා নমස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උතුම් තිසරණ සහිත වූ
උතුම් තිසරණ සහිත වූ ආජීව අෂ්ටමක සීලය ආජීව අෂ්ටාංග සීලය මිලව යහපත පිණිසද මෙලව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පොළොව සුගතිය පිණිසද අමා නිවන් සුව අවබෝධය පිණිසද මහා නිවන් සුව අවබෝධය පිණිසද උපකාර වේවා පාරී වේවා සරණේන සද්දෙන් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං ආමවන්තේ සාදු 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 නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධාය තරති යෝගං අප්පමාදේන අන්නවං විරියේන දුක්ඛං අච්ඡේති පඤ්ඤාය පරිසුජ්ජති සාදු 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 ශ්‍රද්ධාවන්ත කාරුණික පින්තුනි අද දවසේ මේ පින්වත් සෑම දිනම එකතු වෙලා බලාපොරොත්තු වන්නේ සම්බුද්ධ ශාසනය පිහිට කරගෙන ඊටමත් උතුම් කුසල ධර්මයක් සම්පාදනය කරගන්නට. තථාගත බුදුරජාණන් වහන්සේගේ සත්‍ය අසා දරාගෙන ඒ ධර්මයේ ඔස්සේ සිත පුරුදු කරමින් මේ ලබාගත් සුන්දර මනුෂ්‍ය ජීවිතය අර්ථවත් කරගෙන ඒ උතුම් වූ අර්ථය කරා මෙහෙවන්නට දක්ෂභාවයක් ඇති කරගන්න අරමුණින්මයි මේ සද්ධර්මය අසුර කරන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ පින්වත් සෑම දිනමත් ඒ උතුම් අරමුණින් තමන්ගේ ජීවිත අවබෝධය සඳහාම මේ ධර්මය උපකාර වේවා කියන උතුම් චේතනාවෙන්ම මේ ධර්ම ශ්‍රවණය සිදු කරાવી කියලා. එනතුනි මේ ලෝකේ උපත් විශාල ප්‍රමාණයක් තියෙනවා. කෙනෙකුට උපදින්න පුළුවන් මනුස්ස ලෝකේ මිනිසෙක් වෙලා. කෙනෙකුට උපදින්න පුළුවන් තිරිසන් ලෝකේ තිරිසන්ගත සත්වෙක් වෙලා. කෙනෙකුට උපදින්න පුළුවන් പ്രേත ලෝකේ പ്രേතෙක් වෙලා. කෙනෙකුට උපදින්න පුළුවන් මහා නරකේ නිරිසතෙක් වෙලා. කෙනෙකුට උපදින්න පුළුවන් අසුර නිකායේ අසුරෙක් වෙලා. කෙනෙකුට උපදින්න පුළුවන් යක්ෂ භවනක යක්ෂයෙක් වෙලා. කෙනෙකුට උපදින්න පුළුවන් දිව්‍ය විමානයක දිව්‍ය රාජයෙක් වෙලා. කෙනෙකුට උපදින්න පුළුවන් බ්‍රහ්ම ලෝකයක බ්‍රහ්ම රාජයෙක් වෙලා. කෙනෙකුට උපදින්න පුළුවන් මේ සක්වල ඉක්මවා ගිහිල්ලා වෙනත් සක්වල වල. ඔබත් මම මේ 31 භූමි තලයම ස්පර්ශ කරමින් මේ සංසාරයේ අතර නෑරවා අපිට තිබුණ ආත්ම භාව ගණනාව මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. බබලව ඉපදිච්ච වාර ගණන ගණන් කරන්න බෑ. දෙව්ලොව ඉපදිච්ච වාර ගණන ගණන් කරන්න බෑ. ඉතින් මේ දෙකේ එහෙමනම් මේ මනුස්ස ලෝකෙ ඉපදිච්ච වාර ගණන ගැන හිතා ගන්නවත් පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වගේම ඊටත් වඩා ලාමක අසුර ලෝකයක එහෙම නැත්නම් එතනත් පල්ලෙහාට ගියපු මේ මොකක් හරි මේ ත්‍රිසංගත ලෝකයක වේවා ඉපදිච්ච වාර ගණන අපිට සීමා කරන්න බෑ. අසංඛ්‍ය ගණන් අපි ඒ ජීවිත ලබලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා දුර්ලභෝ manussත්ත්ව පටිලාභෝ කියලා.
මේ මනුස්සාත්ම භාවයක් ලබා ගැනීම පරම දුර්ලභ කාරණා වලින් එකක්. අපිට ලබා ගන්න තියෙන ඒ සුන්දර වූ දුර්ලභ කාරණාවක් අපිට අපේ ජීවිතේ ලැබිලා තියෙනවා. ඒ උතුම් වූ දුර්ලභ කාරණාව තේරුම් අරගෙන හැබැයි මේ අර්ථවත් වූ ලැබීම ඊටාම උතුම් අර්ථයක් බවට පත් කරගන්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක කටයුතු කළොත් විතරයි. එහෙම නැති වුණොත් අපිට ඒ රැකවරණය නැති වෙලා යනවා. දැන් අපිට මොනවා හරි සුදුසුකමකට හරි මොනවා හරි දෙයකට ඔබ යම් කටයුත්තකට තෝරාපත් කරගත්තොත් ඔබේ නොසැලකිල්ල නිසා ඔබේ නෝමනාව නිසා ඔබේ තියෙන අවිනීත භාවයෙන් නිසා ඔබ අකීකරුව කටයුතු කරොත් මොකද වෙන්නේ? ඒ දෙයින් ඔබ බැහැර වෙලා යනවා. ඔබට අවශ්‍ය කරන අර්ථය මතු කරගන්නත් පුළුවන්කමක් නැති වෙනවා. ආන්ගේ වගේ තමයි ඔබට ලැබිච්ච දුර්ලභම වරප්‍රසාදයක් තමයි මේ මනුස්ස ලෝකේ අම්මා කෙනෙකුගේ කුසෙන් බිහි වෙලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි මහා සංඝ රත්නය කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් ශ්‍රද්ධාවක් ඇති කරගෙන මේ ජීවිතය ආරම්භ කරන්න ලැබිච්ච එක. ඉතින් ඒ නිසා සතුටටපත් වෙන්න වර්තමාන සමාජයේ ලෝකේ ජනගහනය බිලියන 700 ගණනක් නේ. එතකොට මේ 700 ගණනාවක් ඉන්න මේ ලෝකේ නිවැරදිව ජීවිතේ දිහා බලන්න පුළුවන් පිරිස ඉන්නේ බොහෝ සුළු පිරිසක්. අපි ගත්තොත් එහෙම ධර්මානුකූලව ජීවිතයේ දෙස බලන්න පුරුදු පුහුණු වෙන පිරිස ඉන්නේ බොහොම අතලොස්සයි. ඒ අතලොස්ස අතර අරගෙන බැලුවොත් නිවැරදිව මේ ධර්ම ගවේෂණය තුළ ජීවත් වෙන්නේ කොච්චරද කියලා හිතන්න බැරි තරම් සීමිත ප්‍රමාණයක්. බොහෝ දෙනා ඔය දුවන්නම් වාලේ දුවන රැල්ලට වැටිච්ච පිරිසක් මිසක් අර්ථය මතු කරගන්න දක්ෂ වෙච්ච පිරිසක් නෙමෙයි. ඔබ හොඳට හිතලා බලන්න. ඔබත් ඒ රැල්ලේ ඉන්න කෙනෙක්ද? එහෙම නැත්නම් මේ ජීවිතේ නිවැරදි වූම අර්ථය තේරුම් අරගෙන කටයුතු කරන කෙනෙක්ද කියලා. අපි බොහෝ පින්කම් කරනවා. ඉතින් මේ බොහෝ පින්කම් කරන අවස්ථාවලදී අපිට මුණ ගැහෙන නොයේ චරිත. ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේ අභියස සිදු කරන පින්කම් වලට ලක්ෂ 7 8 ලක්ෂ 10 මෙහෙම මිනිස්සු වෙනවා. ලංකාවාසී බෞද්ධ ජනතාව. ඉතින් මම කල්පනා කළා මොන තරම් ශ්‍රද්ධාවක් මේ මිනිස්සුන්ගේ හිතේ තියෙනවද භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරන්න ඉන්න මොන තරම් ගෞරවයකින්ද මේ එන්නේ කියලා. ඉතින් නැවත මේ පින්කම් වලට සහභාගී වෙනකොට මම දැක්කා. අපි නිතර යනකොට දැක්කා මේ අඳුරන මූණු ටිකක් තමයි හැමදාම එකතු වෙන්නේ. නිතර දකින්න ලැබෙන නිතර අහන්න ලැබෙන පිරිසක් තමයි හැමදාම එකතු වෙන්නේ. එහෙමනම් හොඳට මතක තියාගන්න සැබෑ වූ ශ්‍රද්ධාවෙන් සැබෑ වූ විමසිලිමත් භාවයෙන් කුසල ධර්මයට හිත තියලා ඒ සොඳුරු කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ ඇසුරේ ගොඩනගෙන පිරිස ලක්ෂ 10ටත් අඩු. දැන් ලංකාවේ ඉන්නෝනේ ජනගහනය කෝටි 2යි ගන්න. නේද? එතකොට මේසා විශාල පිරිසක් ඉන්න රටක නිවැරදි ධර්ම ප්‍රතිපදාව ගුරු කරන ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ පිනට දහමට ලැබි වෙලා ඉන්න පිරිස ඉන්නේ කීයද? ලක්ෂ 10ට අඩුයි. ඒකිනු ජීවිතයේ තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැබෑ ශ්‍රද්ධාවක් ඇති කරගෙන ධර්මයේ කෙරෙහි සැබෑ ශ්‍රද්ධාවක් ඇති කරගෙන මහා සංඝ රත්නයේ කෙරෙහි සැබෑ ශ්‍රද්ධාවක් ඇති කරගෙන තුනුරුවන් අඳුනගෙන මේ බුදුසසුන තුල යෙදෙමින් ජීවිතයට අප්‍රමාණ පින්මුල්පත් මතු කරගන්න පිරිස ලක්ෂ 5ක්වත් ඉන්නවා දන්නේ
මම හිතන්නේ ඒ තරම්වත් නෑ. ආධ්‍යා දැන් ලංකාවේ ඉන්න භික්ෂුන් වහන්සේලා ගණන ගත්තාම දැන් මම හිතන්නේ 20000ට පොඩ්ඩක් වැඩි වෙයි. ඒ ඉන්න පිරිසෙන් 20000ට චුට්ටක් වැඩි ඇති වුණ ස්වාමීන් වහන්සේලා. එතකොට මේ විදිහට ගත්තාම පින්නතුනි ලෝකෙම නම් බැලුවොත් ඒ ජනගහණයෙන් 100ට එකක්වත් මෙන්න මේ කියන අර්ථය මතු කරගන්න දක්ෂ වෙලා නැහැ. හැබැයි එදා සවැත් නුවර 7 කෝටියක් ජනතාව වාසය කළා. කෝටි 5ක්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා. කෝටි 5ක්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්තා. ඉතින් මේ යුගයේ තාමත්ම මනරම් යුගයක්. මේ ආධ්‍යාත්මික නායකයන්න් වහන්සේ පහළ වෙච්ච යුගී ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව අසා දරා ගනිමින් තමන්ගේ ජීවිත සුවපත් කරගෙන මේ ලැබුවා වූ සුන්දර මනුෂ්‍ය ජීවිතය ඉතාමත්ම අර්ථවත් කරගන්න දක්ෂ වෙච්ච පිරිසක් හිටියා. හැබැයි මේ බුදු සමය ගෙවි යනකොට කාලින් කාලෙට මේක අතහැරලා ගියද නැද්ද? අතහැරලා ගියා. අතහැරලා ගිහිල්ලා දැන් වෙනකොට අපිට අහන්න ලැබෙන්නේ දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින් තමයි. ඒ ධර්මය අවබෝධ කරගත්ත උත්තමයන් වහන්සේලා. ඒ වගේම නිවැරදිම ශ්‍රද්ධාවේ පිහිටාගෙන තුරුණුවන් කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන් කටයුතු කරන පිරිස බොහොම අතලොස්සයි. බුදුරජාණන් වහන්සේ නිග්‍රහ කරන ධර්මයේ නිග්‍රහ කරන මහා සංඝරුවන හිලා දක්න පිරිසක් මහා පුදුම විදිහට ව්‍යාප්ත වීගෙන යනවා. අපේ අයත් ඒවට ටික ටික මොකද කරන්නේ? උඩගෙඩි දෙනවා. ඒකට අනුමෝදන් වෙනවා. ඒක තමයි කියලා අපිට තේරෙන්නේ මේ වගේ ඇත්ත නැත්ත. හැබැයි හොඳටම හිතලා බැලුවොත් අපිට මේ ලැබිච්ච අවස්ථාව කල්ප කෝටි ගණනකින්වත් ලැබෙන්නේ නැති අවස්ථාවක්. සමහර වෙලාවට අපි මේ ජීවිතයේ ඔහි ගෙවිලා යනවා යුතුයකම් වගකීම් ඉෂ්ට කරගෙන ජීවත් වෙලා ඉඳලා ඉතින් අපි මේක ඉතින් කරන්න ඕනෑ නේ කියන මතින් විතරක් කටයුතු කරගෙන යන නිසා. සමහර අය දන් දෙනවා ඒක ඉතින් අර චාරිත්‍රාක් ඉෂ්ට කරන්න විතරයි. සමහර අය ස්වාමීන් වහන්සේලා රැක බලා ගන්නවා ඒකත් අර චාරිත්‍රාක් ඉෂ්ට කරන්නේ ඒකේ අර්ථය දැනගන්නේ නැතුව තේරුම් ගන්නේ නැතුව කටයුතු කරනවා. ලාභයත් අලාභයත්. අලාභයක් ඇයි? වෙහෙස වෙන උපරිමයෙන්ම මහන්සි වෙන උපරිමයෙන්ම බොහෝම කැමැත්තෙන් මේවා කරනවා. හැබැයි සැබෑ වූ ශ්‍රද්ධාවෙන් පිළිටාගෙන නැහැ. එතකොට පින්නතුනි ඒක නිකන් වෙහෙසක් විතරයි. ලැබෙනවා යම් පිනක් හැබැයි මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේව හරියට දැනගත්තොත් නිවැරදිව යොදන්න පුරුදු වුණොත් විතරයි අපේ ජීවිතේ තාමත්ම පුණ්‍යවන්ත වාසනාවන්ත සුරක්ෂිත එකක් බවට පත් වෙන්නේ. ඉතින් අද දවසේ මේ ජීවිතේට තාමත්ම වැදගත් වෙන ධර්ම මාර්ගය මොන වගේද කියලා තේරුම් ගන්න පුළුවන් සූත්‍ර ධර්මයක් තමයි මම මේ මාතෘකා කළේ ඔබට මේ ධර්ම දේශනාව සිදු කරන්න. ඉතින් මේක සඳහන් වෙන්නේ ආලවක කියන සූත්‍රය නමින්. ආලවක කියන යක්ෂයාව අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ආලවක යක්ෂයාගේ විසින් අසන ලද ප්‍රශ්න වලට දීපු උත්තර විදිහට දේශනා කරන්නට යෙදුන ධර්මානුශාසනාවක්. මේක ටිකක් පුංචි කතාවකුත් තියෙනවා මේ ආලවක යක්ෂයා පිළිබඳව. ඉතින් පින්නතුනි අපිට බුදු සමයේදී නොයේ දේවල් අහන්න දකින්න ලැබිලා තියෙනවා. අපිට තියෙන සුරක්ෂිත භාවය, එතකොට මේ මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන අනාරක්ෂිත භාවය ඒ ඔක්කොම ඒ කාලේදී තිබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් මිත්‍යා දෘෂ්ටි වලින් වැහිලා ගියපු ලෝකයක් නෙවෙයි ඒක. සම්මා දිට්ඨිය ගැන කතාවක් තිබුණේ නැහැ.
එතකොට ඒ කාලවකවානුවේ ඉතින් නොයේක් මේ යක්ෂයන්ගේ ග්‍රහණයට ලක් වෙච්ච භූමි ප්‍රදේශ තිබුණා. මේ වගේ මහා විමාන තිබුණා. ඉතින් මේ භූමාෂ්ට වූ යක්ෂ රාජවරු තාමත් ඉන්නවා. නැත්තේ නැහැ. එතකොට මේ වගේ පිරිස ඉන්න ප්‍රදේශවලදී නොයේක් අනතුරු මිනිසයන්ට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් එක දවසක දැන් ඔය අලව් නුවර රජතුමා යනවා මේ කට්ටියත් එක්ක විනෝදයට දඩේම යනවා. නුවර ඉඳලා සාමාන්‍ය ඒ කාලේ තිබිච්ච ලොකුම ක්‍රීඩාව තමයි මොකද්ද? දඩේම යන එක. කැලෑවට ගිහිල්ලා ওই කූඩාරම් හදාගෙන ඉඳලා කැලේ ඇවිදලා මේ සත්තු මරාගෙන දඩේමේ ගිහිල්ලා දුවලා පැනලා එහෙම කරලා එන ගතියක් තිබුණා. ඉතින් රජුරෝ ඇතුළු පිරිසක් යනවා ඒ කටයුත්තට. ඒ යන්නේ බොහොම දක්ෂ පිරිසක්. සූර පිරිසක්. ඉතින් මේ පිරිස අතර මේ නන්දරාපු පිරිසක් තමයි යන්නේ. ඉතින් අලවුනුවර රජතුමත් එක්ක විශාල පිරිසක් පිටත් වුණා දඩේමට. ඉතින් මේගොල්ලෝ කතිකා කරගෙන තිබුණා අපි ගියාම පස්සේ යම් විදියකින් සතෙක් දඩයන් කරන්න ඔටු කරගත්තාම පැනලා ගියොත් පැනලා යන්නේ දුර්වලයා ළඟින්. යම් කෙනෙක් ළඟින් ඒ සතා පැනලා ගියොත් එහෙම ඒ සතාව අල්ලගන්න ඕනේ යාමයි. එයා දුවල ගිහිල්ලා අල්ලගන්න ඕනේ. එයා ගිහිල්ලා දඩයන් කරගන්න ඕනේ කියලා මෙහෙම නීතියක් ඒගොල්ලන්ගේ ඒ සම්ප්‍රදාය තිබුණා. මෙයාලා මොකද කරන්නේ? දැන් මෙහෙම දඩයන් කරගෙන යනකොට එක තැනකදී රජුරෝ ළඟින් මුවෙක් කැවිලා පැනලා ගියා. දැන් මෙයාට කරන්න දෙයක් නැහැ. රජුරෝ ඊට පස්සේ මුවාව ලුහු බැඳා. සේනාව රජුරෝ මුවා මරාගෙන එකක් බලාගෙන හිටියා. මේ මුවා සෑහෙන ඈතට ගියා. බොහොම වෙහෙස වෙලා මහන්සි වෙලා ජව සම්පන්න රජ කෙනෙක් ඉතින් බල සම්පන්න කෙනෙක්. මෙයා බොහොම මහන්සි වෙලා ගිහිල්ලා අර මුවාව අල්ලන්න දඩයන් කරා. දැන් දඩයන් කරලා මේක අරගෙන එනවා. අරගෙන එනකොට හරිම මහන්සි රජුරවන්ට රජුරෝ ඉතින් මේ විශාල වෘක්ෂයක් වනස්පති වෘක්ෂයක් ඒ කියන්නේ නුග ගසක් ළඟට ගියා. ඒ නුග ගස මුද පොඩ්ඩක් ඇලවිලා හාන්සි වෙලා හිටියා. කපාටනේ රජුරවන්ගේ කෙනෙක් කැවිලා රජුරෝගේ අතින් ඇල්ලුවා. දැන් එහෙම එකපාරට අල්ලගත්තාම මේ නැගිටලා රජුරෝ යන්න හදනකොට කිව්වා උඹට යන්න බෑ. දැන් වයිති මට. ඒ තමයි ආලවක යක්ෂය. මේ යක්ෂයන්ගේ තියෙන ස්වરૂපය ඒ අයගේ සාමාන්‍ය ශරීර ප්‍රමාණය මහ විශාලයි. හැබැයි එයාලාට ඉන්න පරිසර අනුව එයාලාගේ ශරීරය වෙනස් කරන්න පුළුවන්. ඒ අයට අවශ්‍ය කරන කර්මන්නේ ස්වરૂපයක් මවා ගන්න අවශ්‍ය වෙච්ච වෙලාවට එයාලාට විශාල ශරීරයක් දරා ගන්න පුළුවන්. ඒ ස්වභාවයේ ඒ 이르දිමත් භාවය මේ යක්ෂයාට තියෙනවා. ඉතින් මෙයා ඇවිල්ලා අර රජතුමා ළඟ මේ රජතුමා ප්‍රාණය කරගත්තා. දැන් රජුරවන්ට ගැලවිලා යන්න විදියක් නැහැ. රජු බොහොම බය වුණා. ඇහුවා මේ ඔබ කවුද? මම තමයි ආලවක. මට තමයි දැන් ඔබ ආයිති මට ආයෙ මෙතනින් වාට යන්න හම්බෙන්නේ නැහැ. මගේ සෙවණට ආව කෙනෙකුට මට ආයිති තියෙන භුක්ති විඳින්න. ඒ නිසා දැන් ඔයාලට ගැලවිලක් නැහැ. දැන් රජු උත්තර බය වුණා. පස්සේ කිව්වා අනේ මම අතාරින්න. මම පොඩි කෙනෙක් නෙමෙයි. මම තමයි මේ ආලවනුවර පාලනය කරන රජතුමා. මාව අතෑරියොත් මම ඔබට හැමදාම මිනිස් කිල්ලක් දෙනවා කිව්වා. දැන් මෙයා කල්පනා කරා හොඳයි කමන්නේ. හැබැයි විශ්වාස කරේ නෑ. මෙයා කිව්වා හැබැයි ඔබ විශ්වාස කරන්න නෑ. මම විශ්වාස කරනවා. මම අනිවාර්යෙන් මේ දේ කරනවා කියලා යම් නිෂ්ඨාවකට ආවා. දෙන්න කතා වෙලා ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? අතරින් නැගිටලා පණ බේරගෙන ආවා. දැන් පණ බේරගෙන එනවා. ඒ වුණාට රජු වෙවුලනවා බයට. ඇයි? ඒ යක්ෂ ග්‍රහණී ඒ තරම්ම බලවත්. ඇයි? කෙනෙක්ගේ ජීවිතේ ඒ මොහොතේ මරණයට ලං වෙලා මරණාසන්න වෙලාවක් දැන් මං මැරෙයි කියන බය මරණ බය දැනෙච්ච කෙනෙකුට ඒක තියනවද නැත් සෑහෙන වෙලාවක් යනකම්. දායකනා ඉහින් කණින් දාඩිය දාලා බොහොම වෙහෙසකර බවකින් මේ රජු වෙනවා. ඉතින් අර කට්ටිය ඔක්කොම වට වෙලා රජතුමා මොකද නිකන් ගොඩාක් වෙහෙසින් වගේ. ඇයි මෙච්චර මේ වෙහෙස වෙලා වගේ? නෑ එහෙම අපහසුවක් නෑ කියලා අර
හදක් දීලා කට්ටියත් එක්ක රාජමාලිගාවට ගියා. මේ කාරණේ කිව්වේ නැහැ. ඉතින් රජුගේ නගර පාලකයාට නගරේ පාලනය කරන නගර ආරක්ෂකයා ගින්නවා. අපි ගත්තොත් අද නම් ඉතින් ආරක්ෂක ලේකම් වගේ ගින්නවා. ගින්නලා කිව්වා මෙන්න මෙහෙම මට රහසක් කියන්න තිබුණා. මම අද දඩේමේ ගියා මේම දෙයක් වුණා. මම මෙතෙන්ට ගියාම එතනදී මේ යකික් මාව අල්ලගත්තා. මම බොහොම අමාරුවෙන් පණ බේරගෙන ආවේ මට කර කියා ගන්න දෙයක් නැති වුණා. අන්තිමට මම කිව්වා මම මිනිස් බිල්ලක් දෙන්නම් මේ මම මේව බිලි දෙන්නම් මට ජීවිත දානි දෙන්න කියලා. ඉතින් යකා කැමති වුණා. ඊට පස්සේ මේ අමාත්‍යවරයා අහනවා දේවයන් වහන්සේ දැන් ඔබතුමා කොච්චර කියන්නේ කාලයක් නියම කරගත්තද ආවල් දවසට මම දෙන්නම් කියලා. අනේ මට මේ මොකුත් මතක නැති වුණා කිව්වා. අපෝ දැන් ඔබ වහන්සේ මේ කරගෙන තියෙන මහා බරපතල දෙයක්. මේ අකුත් එක ගනුදෙනු කරනවා කියන එක සෙල්ලම් වැඩ නෙමෙයි. මේ අය හරීම අශීලාචාරයි. ඒ කියන්නේ යාලා හරිම දරුණුයි, ක්‍රූරයි. ඒ වගේම තමයි අපි ඒගොල්ලන්ට යම් සම්මුතියක් දුන්නොත් ඒ සම්මුතිය ඒ විදිහටම ඉෂ්ට කරන්න ඕනේ. හැබැයි ඉතින් ඔබතුමා එහෙම කරේ නැති නිසා දැන් ඒ කරලා තියෙන්නේ සම්මුතිය දීලා තියෙනවා. හැබැයි සීමාවක් නැහැ. මේක ලොකු අනතුරක් වුණාගති රටට. හරි කමන්නේ ඔබ වහන්සේ අස්සසෙලින් ඉන්න මම මොකක් හරි කරන්නම් කියලා. මෙයා මොකද කරන්නේ? බැලුවා දැන් කවුද මේ බිල්ලට දෙන්නේ සුදුසු කෙනෙක් නැහැ. ඊට පස්සේ මතක් වුණා ඉතින් හිරගෙදර ඉන්නවනේ හිරකාරයෝ. මේ හිරකාරයෝ මතක් වෙලා මොකද කරේ? මේ අමාත්‍යවරයා ගිහිල්ලා කිව්වා කැමති කෙනෙක් ඉන්නවා නම් නිදහස් වෙන්න කිව්වා. ඔක්කොම අත උස්සලානේ මාව නිදහස් කරන්න කියලා ආවා. ඉතින් ඊට පස්සේ කිව්වා නෑ ඔක්කොම නිදහස් කරන්න බෑ දවසට එක්කෙනයි. ඉතින් නිදහස් හොයාගෙන ආවා. නිදහස් හොයාගෙන එක්කෙනෙක් ආවා. කොහොමද නාලා පිරිසුදු කරවලා ලොකු බත් හඩියක් එක්ක දැන් බත් දීලා යවුවා. දැන් මෙයා මොකද කරන්නේ? අර බත් හඩිය උස්සගෙන යනවා. එහෙම උස්සන් ගිහුවාම ගිහිල්ලා කිව්වා අර අහවල් ගහලකට යන්න ඕනේ කියලා. ඉතින් මෙයා ඒ ගහලකට ගිහුවාම හරි. ඉතින් එතකොට නිදහස්. ඊට පස්සේ මෙයා ගියාම අර යක්ෂයා මෙයාව ග්‍රහණයට ගත්තා. දිනපතාම එදා ඉඳලා හැමදාම මිනිස් බිල්ලක් යවන්න ඕනේ. මේක අටුවාවේ හරි ලස්සනට විස්තර කරලා තියෙන මේ කතන්දරේ. එතකොට මේ මිනිස් බිල්ල යවන්න දිගට යනකොට දැන් කට්ටියට ආරංචි වුණා. ගිරේට ගිය මිනිස්සේ ආයේ එළියට නම් එන්නේ නැහැ. මෙන්න මෙහෙම රජතුමා මේ මහ යකෙකුට බාහිරයක් වෙලා දැන් මේ යකෙකුට දෙන කතාවක් තියෙනවා. දැන් මිනිස්සු වැරදි කරන එක මොකද උනේ? හිරේ යන වැරද්දක් නම් කරන්නේ නෑ. මොන විදියකින්වත් වැරදි කරන්නේ නැති පිරිසක් බිහි වුණා. දැන් මොකද කරන්නේ? හැමෝම බයෙන් වැරද්දට බයෙන් වැරදි කරන්නේ නැතුව හිටිය. දැන් හිරකාරය අඩු වුණා. දැන් ඉතින් මේ අර අමාත්‍යවරයාගෙන් පොස් දේවියන් වහන්සේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ හිරකාරයෝ නෑ. අපිට පිළිදෙන්න මිනිස්සු නෑ. ඉතින් මොකද කරන්නේ? ඊට පස්සේ දැන් මේ අමාත්‍යවරයා කියනවා ස්වාමීනි අපි වයසක අය එකතු කරලා ඒ අය දෙමු. වයසකගේ වැඩක් නැහැ. දැන් වර්තමානයේ තිබුණේ කාලයක් නේද? මිනිස්සු නඩත්තු කරන එක ලේසි වැඩක් නෙවෙයි. ඒ නිසා වයසට ගියපුවාම මේ අය සාමදානි සතපන එක හොඳයි කියලා කතාවක් තිබුණා නේද? ඔය වාමාංශික බලවේගවල. ඒ අය කිව්වනේ. ඉතින් ඒ වගේ මෙයාලා කිව්වා දැන් ඉතින් මේ පරක්කි කට්ටියට තියෙන නිසා ඉන්න. අවුල් රැකිරුකෝ ඒක කරන්න බෑ. ඒ නිසා මේ දැන් තාම්මල තාත්තලා නැති කරා කියලා කට්ටිය කැරලි ගහන්න පුළුවන්. ඒ නිසා ඒක කරන්න බෑ. හැබැයි මේ පොඩි ළමයෙක් නැති වුණා කියලා ඕක පොඩි දවසයි දැනෙන්නේ. ඒ නිසා අපි දරුවෙක් දෙමු. එදා ඉඳලා ලවුනවල තිබිච්ච එකම දේ තමයි මොකද්ද? දරුවෝ පුංචි දරුවෙක් බත් එකක් එක්කත් යවනවා. ඉතින් මේක කට්ටිය ළමයි බත් එකයි ගෙනිහිලා අතකින් තියලා පූජාව තියනවා වගේ තියලා එනවා. දැන් මේක මෙහිම වෙලා දැන් අම්මලා බැලුවා බබෙක් හම්බෙන්නේ එනකොට මොකද කරන්නේ? අර රාජධානිය අතහැරලා යනවා. දැන් මෙහෙම කාලයක් යනකොට ඒ නුවර එකම දරුවෙක් බිහි වෙන අවස්ථාවක්වත් නැහැ. ඇයි ඒ? දරුවෝ බිහි වෙන්නේ ඉන්න අම්මලා රටෙන් පිට යනවා. ඉතින් මෙහෙම ඉන්නකොට එක දවසක් ඒත් බලනකොට කවුරුවත් ළමයි නැහැ. කිව්ව දේවයන් වහන්සේ පුදුම වැඩක් මේ අද මෙහෙව්ව එක ළමයින්වත් හොයාගන්න නැහැ යවන්නේ.
ඊට පස්සේ අන්තපුරියවත් නැද්ද කියලා බලන්න කිව්වා. අන්තපුරිය හිටියේ එකම එක කුමාරයෙක්. ඒ තමයි ආලව කියන්නේ ආලවනුවර කුමාරයා. ඉතින් මේ කුමාරයා රජුරුවන්ගේ අග්‍රමහේසිකාවගේ පුත් කුමාරයා. රජුරුවන්ට අර ඇතිවෙච්ච මරණ බය කොච්චරද කියන්නේ කිව්වා. මට ආයෙ ළමෙක් හදාගන්න පුළුවන්. මේ ළමයා ගෙහින් දෙන්නේ නෑ. සාපේක්ෂව කියන්න පුළුවන් වචනයක්ද? හැබැයි මේ වෙලාවේ වාසනාවට හෝ අවාසනාවට තෝරගත්තේ ආවා. ඉතින් මෙයාව දුන්නා. දෙන්න දැන් තීරණය කරනකොට බුදුරජාණන් වහන්සේ ලෝබලා වදාරන වෙලාවෙත් දැක්කා මේ අලව කුමාරයාගේ තියෙන පුණ්‍යවන්තභාවය. ඒ වාසනාව දැකලා ආලවක යක්ෂයාගේ තියෙන ඒ කරුණ තේරුම් ගැනීමේ හැකියාවක් දැක්කා. උපනිශ්‍රේ ශක්තියක් දැකලා මේ දෙන්නට අනුග්‍රහ පිණිස ඒ දෙදෙනා එකතු වෙන මොහොතේ ඇතිවෙන මේ ධර්ම සල්ලාපය ලෝකේ නිවාසනසාලන උතුම් කාරණයක් වෙනවා කියලා දැකලා මහා කරුණාවෙන් අලව නුවරට වැඩම කළා. අලව නුවර මේ අර නුගගහ ළඟට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ දෙන්ට වඩිනකොට භාග්‍යවතුන් වහන්සේ දැක්ක මහ විශාල විමානයක් තියෙනවා. කාටද? ආලවක යක්ෂයාට. ආලවක යක්ෂයාට මහා විමානයක් තියෙනවා. මේ විමානයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඇතුල් වෙන්න හදනකොටම ගද්‍රබ කියලා දොරටු පාලකයෙක් යක්ෂ සේනාධිපති කෙනෙක් එයා. ඉතින් එයා මේ කිව්වා අනේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මේ කොහෙද යන්නේ? ඊට පස්සේ කිව්වා මම මේ අද දවසේ ඔබට වරක් නැත්තම් මම මේ කිය අද දවසේ ඉන්න කියලා ආවේ. දැන් හැන්දේ කාලේ රාත්‍රී කාලේ. අනේ ස්වාමීනි මේ ආලවක කියන යක්ෂයා සොළුපටු කෙනෙක් නෙමෙයි. හරිම ක්‍රූරයි. හරිම හිංසාකාරී. අම්මා තාත්තා ගැනවත් හිතන කෙනෙක් නෙමෙයි. කෝපයටපත් වුණොත් එයාට අම්මද තාත්තද දරුවද නෝනද කවුරුවත් මතක නැහැ. සමහර මිනිස්සුත් ඉන්නවනේ නේද? ඉතින් ඒ වගේ මේ යක්ෂයා ඒ වගේ බොහොම රළු කෙනෙක්. අනේ ස්වාමීන් මෙතන නම් ඉන්න සුදුසු තැන නෙමෙයි වෙන තැනකට වඩින්න. දෙවෙනි වතාවෙත් බුදුරජාණන් කිව්වා මම අද මේක ඉන්න ඕනේ. තුන්වෙනි වතාවෙත් කිව්වම ගාන්ධරව කිව්වා අනේ ඔබ වහන්සේ දැඩිව කියනවා නම් මට වළක්වන්න බෑ. හැබැයි ඉතින් ඔබ වහන්සේව බේර ගන්න ඕනේ. දැන් මාත් මේකෙන් කරදරේ වැටෙනවා කියලා. ඒ වෙලාවට කොහෙන්ද ඉතින් ඔයා ගිහිල්ලා කියන්න ආලවකට මං ඇවිල්ලා ඉන්නවා කියලා. මෙයා බුදුරජාණන් වහන්සේට වඩින්නට අවසර දීලා මෙයා ගියා කොහෙටද? හිමවන්ත පර්වතයට. මහා යක්ෂ සභාවක් තිබෙනවා. මේ යක්ෂ සභාවට ගිහිල්ලා ඉති ආලෝක යක්ෂයා. ඒ හිමවන්ත පර්වතයට ගිහිල්ලා අර යක්ෂයාට කියනවා මේ මාරිස කියලානේ යක්කුන්ට කතා කරන්නේ නායකයාට. ඉතින් මාරිස මේ පුදුම වැඩක් මේ ශ්‍රවණ ගෞතමයන් වහන්සේ ඇවිල්ලා අන්න ඔබ වහන්සේගේ මේ මිනි පළඟ උඩ වැඩ ඉන්නවා දැන්. කට කිව්ව දැන්. ඇයි ඒ? අර මහා සභාවේ මේ ප්‍රචණ්ඩකාරී පුජ්‍යලයේ ගෙදෙට්ට අනවසරින් ඇතුල් වෙච්ච කෙනෙක් ඉන්නවා කියලා දැනගන්න එක මේ යක්ෂයාට හොඳයිද නරකයිද? ඒසක කටවාගෙන ඉන්නවා. කියනවා නෙමෙයි ආයෙක එක වචනයක් කොල්ලන්න එපා කියලා. දැන් මෙහෙම කියලා ඒ යක්ෂ සභාවේ ඉන්නකොට දැන් අලව නුවර හරහා යනවා සාතාගිරි හේමවත කියන යක්කු දෙන්න. යක්ෂ සේනාධිපති දෙන්නෙක් දෙන්න තාමත් ඉන්නවා මේ අය. ඉතින් මේ යක්ෂ සේනාධිපති දෙන්න බුදුරජාණන් වහන්සේ දැකලා භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය අහලා සෝවාන් වෙච්ච දෙන්නෙක් දෙන්න. ඉතින් අලව නුවරින් යනකොට ඒගොල්ලන්ට මේ අහසින් ඉතින් යන්න බැරි වෙනවා. එතකොට බලනවා මොකක්ද මෙතන තියෙන මේ අභිමානය. ඊපස්සේ බලනකොට ගෞතම බුදුරජාණන් වහන්සේ අලව නුවරට වැඩම කරලා ආලවක යක්ෂයාගේ භවනි වැඩ ඉන්නවා කියලා දැකලා ඒ දෙන්න එන්දියානුභවයෙන් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේත් එක්ක පිළිසඳර කතා කරලා ස්වාමීනි අපි මේ යක්ෂ සභාවට යනවා කියලා යන්නේ. වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරනවා. අනේ ඔබ වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධයි. ඔබ වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ස්වාක්ඛාතය. ඔබ වහන්සේගේ මහා සංඝරත්නයේ සුපිටිපන්නයි. අනේ අපිට ඒ බඳු තුනුරුවන් ඇසුරු කරන්න ලැබීම මොනතරම් ලාභයක්ද කියලා හරි ගෞරවයෙන් ප්‍රශංසා කරලා මේ දෙන්න අර සංසුමාරගිරි පර්වතයට යනවා. හිමවන්ත පර්වතයේ මේ සභාවට යනවා. දැන් මෙතෙන්ට ගියාම අර කතාව ඇහුණ කටින් කොයි.
අරයා කිව්ව කටවහ ගන්නවා කියලා. ඒතකොට කිව්වා කටවහගෙන වැඩක් නැහැ. අපි දැන් එනකොට අන්න බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඇවිල්ලා ඔයාගේ ගෙදර අපි දැන් එතනදිම තමයි මේ කතා කරලා වන්දනා කරලා ආවේ කියලා. දැන් ආලවක යක්ෂයා හොඳටම කෝප වුණා. ශ්‍රමණ භාග ගෞතමයන් වහන්සේ කවුද කිව්වා මගේ ගෙදරට රිංග ගන්න. එයාට මොන වගේ බලයක්ද? අනේ මේ මහා මොල්ලියක් තියෙන මහා වෘෂභ රාජයෙක් ළඟ අද ඉපන්න වසුපැටියෙක් වගේ උඹ කිව්වා ආලවකට. දැන් මේ කවුද මේ කියන්නේ? ආලවක වගේම බල සම්පන්න යක්ෂ සේනාධිපතිවරු දෙන්නෙක් කියන ආලවකට ඔයා බුදුරජාණන් වහන්සේත් එක්ක සම කරද්දී හරියට නිකන් මහා මොල්ලියක් තියෙන මහා ලොකු වෘෂභ රාජයෙක් ළඟ දවසේ උපන්න වසුපැටියෙක් වගේ. කිසිම හයියක් උඹට නැහැ. එතකොට ඉතින් බුදුරජාණන් අඳුරනවද නැද්ද? අඳුරනවා. ඉතින් එහෙම උපමා කීපයක් කියලා වර්ණනා කරා. දැන් ආලවකට තවත් හොඳටම කේන්ති ගියා. ඒ මහා සභාවේ අමු නින්දාවන්නේ. දැන් හික්මීමක් නැති සංවර භාවයක් නැති කෙනෙකුට මේ වගේ දෙයක් වෙච්චාම එයාට ඒක අර ගලප ගන්න තේරෙන්නේ නැහනේ. මෙයා කෝපාවිෂ්ඨ වුණා. මෙයා කෝපාවිෂ්ඨ වෙලා අද තමයි මගෙන් පාඩමක් ඉගෙන ගන්න කියලා මේ බුදුරජාණන් වහන්සේට හිරිහැර කරන චේතනාවෙන් එතනින් නික්මිලා එතනින් මහා පර්වත දෙකක නම් දෙකක් සඳහන් කරනවා. මේ එකක් මට මතක නැහැ නම් දෙකම. ඉතින් මේ පර්වත මස්තකේ එක කකුලක් තියලා අනිත් කකුල අනිත් පර්වතයේ තියලා මහා මේ බුදුරජාණන් වහන්සේට කෑ ගහලා කියන මම තමයි අලව්‍යකා කියලා. මේ ශබ්දය ගැන සඳහන් කරනවා මේ වගේ ශබ්ද 4ක් තියෙනවා කියනවා. මුළු ජම්බු දීපයටම ඇහෙනවා කියනවා මේ යක්ෂයාගේ මේ ගෝරනාඩු. අපිට හිතන්න බෑ. ඒ අටුවාචාර්යන් වහන්සේලා විස්තර කරනවා ඒ වගේ 4ක් තියෙන අවස්ථා 4ක්. එක සැරයක් පූර්ණ කර යක්ෂයා මම දිනුවා කියලා කෑ ගහනවා. ඒකත් මුළු ජම්බුද්වීපයටම එනවා. ආය කුස ජාතකයේදී කුස රජුරෝ පබාවතිව සරණක් ගන්න ගිහිල්ලා ඉන්නකොට අර රජවරු ගොඩක් ආවනේ පබාවති විල්ලගෙන. ඒ වෙලාවේ අහම් කුසෝ කියලා කෑ ගහපු වෙලාව මුළු ජම්බුද්වීපයටම ඒ ශබ්දය යනවා කියනවා. එතකොට තව අවස්ථාවක් තියෙනවා මට ඒක මතක නෑ. ඒ වෙලාවේ මේ තවත් එක අවස්ථාවක් මට ඒක හරියට මතක නෑ කවුද කියලා. ඒත් කෑ ගහනවා. ඒකත් මුළු ජම්බුද්වීපෙටම ඇහෙනවා. එතකොට මෙන්න මේ කරුණු 4ක් තියෙනවා. මේ ඒ වගේ මුළු ජම්බුද්වීපයටම ඇහෙන ගෝරනාඩු 4න් එකක් තමයි මේ ආලවකයාගේ ගෝරනාඩුව. ඉතින් එයා එහෙම කෑ ගහලා මම ආලවක කියලා මෙයා බුදුරජාණන් වහන්සේට නොයි උපක්‍රම යොදනවා බුදුරජාණන්සේ විනාශ කරන්න. මහා සුලි කුණාටුවක් එවනවා. මහා මඩ වර්ෂාවක් එවන නොයි ආකාරී ක්‍රම පාවිච්චි කරනවා. නමුත් ඒ කිසිම දෙයකින් භාග්‍යවතුන් වහන්සේ කම්පා වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ බුද්ධානුභවයෙන් අදිස්ථාන කරනවා කිසිම සත්‍යයකට ගුරා කෝඹියෙකුටවත් මේ ආලවක යක්ෂයාගේ කේන්තිය මුල් කරගෙන උපදින මේ ඡණ්ඩ මාරුතේ හිංසාවක් නොවේවා. හැම එකකදීම බුදුරජාණන්සේම අදිස්ථාන කරන බුද්ධානුභාවය කියන්නේ සුළුපටු එකක් නෙමෙයි. අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය තේරුම් ගන්න හැකියාවක් අපේ මනසේ නැහැ. ඒසා ආනුභව සම්පන්නයි. බ්‍රහ්ම රාජවරු අතර දීප්තිමත්ව බබලන මහේශ්වර උත්තමයන් වහන්සේ නම. දිව්‍ය රාජවරු අතර දීප්තිමත් ප්‍රඥාවෙන් බබලන මහේශ්වර උත්තමයන් වහන්සේ නමක් මේ යක්ෂයෙක් ළඟ බුදුරජාණන් වහන්සේ කවර කතාවද? ඉතින් භාග්‍යවතුන් වහන්සේට මේ මිනිස්යාට හොඳටම කේන්ති කියලා මෙයා ඊට පස්සේ මේ යක්ෂයා ගෙදෙට්ට එනවා. ගෙදෙට්ට ඇවිල්ලා බලනකොට බුදුරජාණන් වහන්සේ අර ගෙදර කට්ටියට අනුශාසනා කරනවා. ඔබ මේසා 이르දි බල ඇති මේසා සම්පත් ඇති ඉපදුනි පිළිපිනක් නිසා. එතකොට මේ කුසල ශක්තිය නිසා යක්ෂ කියන්නේ එක්තරා දිව්‍ය කොටසක්මයි. හැබැයි යාලා නපුරු. එයාලා බහුතරයක් ඉන්නේ භූමාෂ්ටව. මොකද හැම තැනකම ওই සුමාරගිරි පර්වතයට අධිග්‍රහිත එහෙම කිය තමයි තියෙන්නේ. ඒ අයගේ විමාන පහළ වෙන්නේ මෙහි. හැබැයි ඒ අය දේව සභාවට වාර්තා කරනවා. එතකොට ඔය වෛශ්‍රවණ දිව්‍ය රාජයා ඔය වගේ දේව සභාවට වාර්තා කරන
ඒ කණ්ඩායමේ ආලවකත් එහෙම කෙනෙක්. එතකොට මෙයා ඇවිල්ලා මෙතනදී මේ ප්‍රචණ්ඩකාරී මේ පුජ්‍යලයා ඇවිල්ලා මේ යක්ෂයා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනවා නික්කම සමනාති බුදුරජාණන් කියනවා බහින එළියට. ඒ කියන්නේ නික්කම සමන කියලා කියන්නේ මේ කාරුණික ආමන්ත්‍රණයක් නෙමෙයි. අභියෝගාත්මකව කියනවා බහිනවා මගේ ගෙදරින් එළියට. බුදුරජාණන් වහන්සේ හිමි බොහොම තැම්පත්ව ආවා එළියට. අර හරියට එකපාරට මේ මොකද්ද මේ මම මෙච්චර දෙයක් කරේ මෙයා විලව ගන්නනේ කිව්ව ගමන් ගියානේ. ඊළඟට මෙයාට මේ මොකක් හරි බලයක් තියෙනවා. මෙයා ඉවසන කෙනෙක්ද දන්නේ නැහැ කියලා බලන්නත් එක්ක ආයෙ කිව්වා පවිස සමනාති යන්න ඇතුළට. මාකිතුනාසේ ආයෙ ඇතුළට ගියා. ආයෙ නික්කම සමනාති බුදුරජාණන් නික්මුණා. පවිස සමනාති බුදුරජාණන් ආයෙ ඇතුළට පිවිසුණා. ආයෙත් නික්කම සමනාති බුදුරජාණන් ආයෙත් එළියට ආවා. සාමාන්‍ය මේක අපිට තේරුම් ගන්න බෑ හිතා ගන්නවත් බෑ නේද? ඇයි? භාගතුන්සේ එහෙම කරන්නේ? කරුණාව නිසා. මේ සත්වයාගේ ප්‍රචණ්ඩකාරී ඒ මායාකාරී හැසිරීම මේ මනසේ ඇති කරගෙන තියෙන මාන්නීය සමතුලිත භාවයට ගන්න නම් බුදුරජාණන්සේ අවස්ථාව යාට දෙන්න ඕනද නැද්ද? දැන් කෙනෙක් එකපාරට දිනාගෙන හිටියොත් එහෙම ඒ වෙලාවේදී අරයගේ තියෙන මාන්නේ අඩු වෙනවද වැඩි වෙනවද? ඒ කියන්නේ යාට තියෙන පීඩනය අඩු වෙනවද වැඩි වෙනවද? දෙවනුව එයා කියන දේ අහන්න කැමති වෙනවද අකමැති වෙනවද? එයාව කවදාවත් පිළිගන්නේ නැහැ. ඇයි ඒ? මට පුංචි chance එකක්වත් දුන්නේ නැහැ. ඇයි ඒ? අර වෙලාවේ අර යක්ෂ සේනාධිපතිවරු මහ විශාල පිරිසක් දෙවිවරු බ්‍රහ්ම රාජවරු එයිල වට කරගත්තා. මේ මහා ශ්‍රමණයන් වහන්සේ අලව් නුවර ආලවක යක්ෂයාව দমনය කරන හැටි බලන්න කියලා. එයාට බයක් සැකක් නැහැ. මේ මහා සේනාව මැද්දේ තමයි මේ මිනිස්සයා දැන් මෙතන මේ මහ විශාල දෙයක් කරලා නෝන්ඩි උනේ. දැන් මේක නිසා බුදුරජාණන් අවස්ථාවක් දුන්න හිත පොඩ්ඩක් හදා ගන්න. ඉතින් තුන්වෙනි පාරත් ආවේ එළියට. ආයෙත් කිව්වා භවිස සමනා දැන් හිතුවා රෑ එළි වෙනකම් මම මෙයාට මේක කරනවා. කියලා කිව්වා නික්කම සමනාදී හතරවෙනි සැරේ. ඒ වෙලාවේ මේ භාග්‍යවතුන් හිරුණියක් නෑ. ඒ කරුණාවෙන්මයි. බුදුරජාණන් වහන්සේලාගේ තියෙන කෙනෙකුට භාග්‍යවතුන් වහන්සේට යම් දෙයක් කියනවා නම් කියන්න පුළුවන් අවස්ථා තුනයි. තුන්වෙනි පාරෙන් පස්සේ භාග්‍යවතුන් වහන්සේදී කළොත් එහෙම ඒ මිනිස්යාගේ හිස කදින් ගැලවිලා වැටෙනවා කියලා බිමට. ඒසා ආනුභාව සම්පන්න මහේසාකි උත්තමයන්න් වහන්සේ නම උන්වහන්සේගේ ගුණ සම්පත්තිය. ඒ නිසා බුදුරජාණන් හෙල්ලෙන්නේ නැතුව හිටියා. ඒ වෙලාවේ කියනවා ආලවක යක්ෂයා භාග්‍යවතුන් වහන්සේට ආලවක යක්ෂයා කියනවා මම ඔබ නික්මුනේ නැත්තම් මම ඔබේ මනස කියන්නේ සිහි විකල් කරනවා. ඊට පස්සේ කියනවා එහෙම නැත්තම් හදයන් වාතේ පාලිස්සාමි මම එක්ක ඔබේ හදවත පරල දානවා. පාදාය ගහිත්වා පාර ගංගායම් තපිත්වා මම කකුල් දෙකෙන් දෙකෙන් අල්ලලා පරසක් වලට විසි කරනවා කිව්වා. මෙයා මේ කියන දේවල් කරන්න බැරි කෙනෙක් නෙමෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේට එයාට කරන්න බැභාග්‍යවතුන් වහන්සේ කියන අය වෙලාවේ මම මෙච්චර කාලයකට දැනගෙන නැහැ ඒ වගේ දෙයක් කරන්න මට එහෙම කරන්න පුළුවන් කෙනෙක්. මගේ හදවත බලන්න මගේ මනස මේ විකල් කරන්න දැන් සමහර අයට තියෙනවනේ නේද? ඕන කෙනෙක්ව මනස විකල් කරන්න පුළුවන්. හැබැයි මෙහිම දෙයක් මට කරන්න පුළුවන් කෙනෙක් මම මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකේ කවුරුවත් දකින්නේ නැහැ. පුළුවන් නම් ඉතින් ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා අහන්න. කිව්වා දැන් ඔබ මේක කරන්නේ නැත්නම් මම ප්‍රශ්න කීපයක් අහනවා. ඒ ප්‍රශ්න වලට මට උත්තර දෙන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා කවාහන්තං ආවසෝ නික්කිස්සාමි යම්තේ කරණීයං තං කරෝහීති. මම යන්නේ නෑ ඔබට කරන්න පුළුවන් දෙයක් කරන්න. පඤ්ඤාන්තං සමන පුච්ඡාමි. ශ්‍රමණේ මම ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. සචේමේන ව්‍යාකරිස කිත්තං වාතේ කිතිස්සාමි.
ඔබ මේක මේ කියන්නේ පැහැදිලි කරලා කියන්න බැරි වුණොත් එහෙම මම ඔබ හිත වික්ෂේප කරනවා. හදයන් වාතේ පාලිසාමි මම ඔබේ හදවත පළලා දානවා. පාදීසුවා ගහේත්වා පාරගංගායන් කිපිස්සාමීති මම කකුල් කෙටි දෙකෙන් අල්ලලා පළසක් වලට විසි කරනවා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් කියන කවාහන්තං ආවසෝ පස්සාමි සදේවකී ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සස්සමන බ්‍රාහ්මණියම් පජාය සදේව මනුස්සානං යේමේ චිත්තං වා කිපේය මාව රාගයෙන්වත් ද්වේෂයෙන්වත් මෝහයෙන්වත් අවසන්න පුළුවන් කෙනෙක් මේ දෙවියන් මරුන් සහිත බඹුන් සහිත මේ ලෝකේ කිසිම කෙනෙක් මම දකින්නේ නෑ. හදයන් වා පාළිය හදවත බලන්න පුළුවන් කෙනෙක් දකින්නේ නෑ. පාදේසුවා ගහෙත්වා පාරගංගායන් කපේය මගේ මේ කකුල් කෙටි දෙකෙන් අල්ලලා විසි කරන්න පුළුවන් జగතේ හොයන්න බෑ. දවසක් පහාරාද අසූරේන්ද්‍රය බුදුරජාණන් වහන්සේ හම්බෙන්න එනවා. පහාරාද අසූරේන්ද්‍රයාට පුළුවන් කියනවා මේ එක අතකින් සඳ මඩල වහන්න. එතකොට යා පොඩි කෙනෙක්ද? මහා විශාල යොදුන් ගණන් විශාල ශරීරය තියෙන කෙනෙක්. ඉතින් මේ අහුව මේ බුදුරජාණන් වහන්සේ කොච්චර උසද කියලා. ඊට පස්සේ ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ සාමාන්‍ය මනුස්ස ස්වරූපය ගැන කිව්වා. ඉතින් බලන්න. එයයි මායි ගැලපෙනවා. පහළ බුදුරජාණන් හම්බෙන්න යන්න කලින් කියන කතාව. එයයි මායි ගැලපෙනවා. නෑ කිසිම ගැලපීමක් නෑ කියලා. ඉතින් පහරා දෙනවා බුදුරජාණන් හම්බෙන්න. එන්නේ බුදුරජාණන් මේ කොහොම ගසක් මුල වැඩ ඉන්නේ. පුචමින්ද මූලේ. ඉතින් ඇවිල්ලා බුදුරජාණන් වෙලාවේ සතපිලා ඉන්නේ. ඉතින් මේ පහරාද ඇවිල්ලා මේ බලන හැටි කියනවා හරියට මේ අර මේ පුංචි කෙනෙක් ඇවිල්ලා මේ කෙළවරින් අර පතුලෙන් උස්සි බලන්නේ උස දෙයක් බලා ගන්න බැරුව ඒ වගේ මේ පහරාද අසෝරේන්ද්‍ර ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ පිටිපතුල් දෙක උඩින් ළඟින් ඇඟිලි වලිනුත් ඉස්සිලා බලනකොට ශ්‍රී මුව බඩල බලන්න. හැබැයි ඒත් එයාට බලන්න බැරි වුණා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මහා ආනුභාව සම්පන්නයි. ඉතින් මේ වෙලාවේ අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ කරන්න පුළුවන් දෙයක් නෑ. නමුත් ඔබට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පුච්ච යදා කංකසීති ඔබට යම් සැකයක් තියෙනවා නම් යම් ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න. මම මේ ටික උත්තර දෙන්නම්. ආන්ගේ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ ආලවක යක්ෂයා කිංසෝද චිත්තං පුරිසස්ස සෙට්ටං කිංසෝ සුචින්නෝ සුඛමාවහාති කිංසෝ හවේ සාදු තරං රසානං කතං ජීවින් ජීවිතමාහු සෙට්ටං. පළවෙනි ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කිංසෝද චිත්තං පුරිස විත්තං පුරිසස්ස සෙට්ටං මේ ලෝකේ උපදින මේ පුරුෂ ශ්‍රේෂ්ඨයන්ට තියෙන වටිනාම ධනිය මොකද්ද? කිංසු සුචින්නෝ සුඛමා වහාති කුමක් පුරුදු කරපුවාමද මේ ලෝකේ සත්වයාට සැප ලැබෙන්නේ? කිංසු හවේ සාදු තරං රසානං මේ ලෝකේ තියෙන මිහිරිම රසවත්ම දේ මොකක්ද? කතං ජීවින් ජීවිතමාහු සෙට්ටන්ති කුමන අයුරින් ගත කරන ජීවිතයේද ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්දීද චිත්තං පුරිසස්ස සෙට්ටං මේ ලෝකයේ තුල පවතින ඊ타ත්ම උතුම් වටිනාම ධනය කියලා කියන මොකක්ද? ශ්‍රද්ධාව. පුරිසස්ස ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති ධර්මානුකූලව ගත කරන ජීවිතය කියන සප ගෙනත් දෙන්නේ. සත්‍යං හවේ සාදු තරං රසානං සත්‍ය තමයි කියනවා මේ ලෝකේ තියෙන රසවත්ම දේ. පඤ්ඤා ජීවින් ජීවිතමාව සිටා ප්‍රඥාවෙන් යුක්තව ජීවත් වෙන එක කියනවා මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම දේ. කතංසු තරති ඕඝං කතංසු තරති අන්නවං කතංසු දුක්ඛං අච්ඡෙන්ති කතංසු පරිසුද්ධති. දැන් මේ දෙකම එකම අර්ථය තමයි බුදුරජාණන් විස්තර කරන්නේ.
කතංසු තරති ඕගා මේ සතර ඕගය තරණය කරන්නේ කොහොමද? මේ සැඩපහරින් ඉක්මලා යන්නේ කොහොමද? කතංසු තරති අන්නවන් මේ සසර සාගරයෙන් ඈතර වෙන්නේ කොහොමද? කතංසු දුක්ඛං අච්ඡන්ති මේ දුකින් අත මිදෙන්නේ කොහොමද? කතංසු පරිසෝචති කොහොමද මේ සත්‍යව පිරිසිදු වෙන්නේ? ඒ විලාම බුදුරජාණන් වහන්සේ සද්ධායි තරති ඕගං ශ්‍රද්ධාවෙන් කියනවා මේ සැඩපහර කාම ඕග, භව ඕග, ditthi ඕග, අවිද්‍යාව ඕග කියන මේ සැඩපහරෙන් ඈතර වෙන්න පුළුවන් ශ්‍රද්ධාවෙන් කියනවා. අප්‍රමාදේන අන්නවන් අප්‍රමාද ප්‍රතිපදාවෙන් කියන මේ සංසාරේ තරණය කරන්න තියෙනවා. විරියේන දුක්ඛං අච්ඡන්ති වීරයෙන් කියන දුකින් මිදෙන්න තියෙන්නේ. පඤ්ඤාය පරිසුද්ධති ප්‍රඥාවෙන් තමයි කෙනෙක් පිරිසුදු වෙන්නේ කියනවා. ඊළඟට මේ යක්ෂයා අහනවා කතංසු ලබතේ පඤ්ඤං කතංසු වින්දතේ ධනං කතංසු කිත්තිං පප්පෝති කතං මින්තානි ගන්තති අස්මා ලෝකා පරං ලෝකං කතං පිච්චනසති නසෝචති කතංසු ලබතේ පඤ්ඤං කොහොමද ප්‍රඥාව ලබා ගන්නේ? කතංසු වින්දතේ ධනං කොහොමද ධනෙ ක්‍රස් කරගන්නේ? කතංසු කිත්තිං පප්පෝති කීර්තියටපත් වෙන්නේ කොහොමද? කතං මින්තානි ගන්තති කොහොමද මිත්‍රයන් කියන්නේ කල්යාණ මිත්‍රයන් ලබා ගන්නෙ? ඒ වගේම හිත මිතුරු පිරිසක් ඇති කරගන්නේ. අස්මා ලෝකා පරම් ලෝකං කතං දෙච්ච නොසෝචති මේ ලෝකෙ පරලොව දෙලොවම ශෝකන කර ජීවත් වෙන්නේ කොහොමද? දැන් මේ ප්‍රශ්න දිහා බැලුවහම සාමාන්‍යයෙන් අර වගේ රෞද්‍ර කෙනෙකුට මේ වගේ කල්පනා තියෙනවා. එහෙනම් මේකට කොහෙන්ද මේක? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මයේ අසා දරාගත්ත ඒ කාලේ හිටපු යක්ෂයන් අහලා දරාගෙන හිටපු දේවල් මේවා ඉගෙනගෙන ප්‍රශ්න හැටියට මේ විදිහට තියාගෙන ඉන්නවා. කවුරු හරි කෙනෙක් අහුවෙච්ච ගමන් මේ ප්‍රශ්න ටික අහනවා. අහපු ගමන් මොකද වෙන්නේ? උත්තර දෙන්න බැරි වුණොත් අල්ලගත්තා. උත්තර දුන්නොත් එයාට අත තියන්න පුළුවන් බල සම්පන්න කෙනෙක් නැහැ. ඉතින් ඒ නිසා මේ විදිහට මේගොල්ලෝ මේක අරගෙන ආව පරම්පරාවෙන් පරම්පරාවට ආව දෙයක් මේක. අපි මනුස්ස ලෝකෝගෙන් තමයි. එතකොට මේක බුදුරජාණන් වහන්සේගේ වාසිතයක් ඒ කාලේ. හැබැයි මේ ප්‍රශ්න ටික විතරයි මේ අය ගන්න උත්තර දන්නේ නෑ. එයා කියනවා මම මේ බුදුරජාණන් මේ බුද්ධාන්තරයක් තිස්සේ මගේ අය මේ ගැන උත්තර කිව්වා. නමුත් අපිට හම්බුනේ නැහැ කියලා අන්තිමට. ඉතින් මේ වෙලාවේ මේ ප්‍රශ්න ටික අහලා ඊළඟට කියනවා සද්ධානෝ අරහතං ධම්මං නිබ්බානපත්ත්‍ය සුසෝසං ලබතේ පඤ්ඤං අපමත්තෝ විචක්කනෝ. සද්ධානෝ අරහතං ධම්මං නිබ්බානපත්ත්‍ය. සද්ධානෝ අරහතං ඒ කියන්නේ ඒ අරහත් උත්තමයන් වහන්සේලා මේ නිවන් මාර්ගයට පත්වෙච්ච උදවිය පිළිබඳ ශ්‍රද්ධාවෙන් යුක්ත වෙන්න ඕනේ. ධම්මං නිබ්බානපත්ත්‍ය ඒ උතුම් නිවනට ප්‍රමුණවන ධර්මයේ පිළිබඳ ශ්‍රද්ධාවෙන් යුක්ත වෙන්න ඕනේ. සුසුසං ලබතේ පඤ්ඤං එතන කියන ධර්මයේ ඇසීම, එතන ධර්මයේ ඇසීම විතරක් නෙමෙයි. අර තියනේ සුතා දතා කියන්නේ ඇසීම, දැරීම, ධර්මයේ හැසිරීම කියන මේ කරුණු තුنين කියනවා ප්‍රඥාව ඇති කරගන්න පුළුවන්. අප්‍රමත්තෝ විචක්කනෝ අප්‍රමාදීව මේ විදියට කටයුතු කරන්න පුළුවන් නම් අන්‍යයන් ප්‍රඥාවෙන් යුක්ත වෙන්න පුළුවන්. පතිරූපකාරී දුරවා උත්තාතා වින්දතේ ධනං. පතිරූපකාරී දුරවා දක්ෂ කෙනා සුදුසු දේ කරනවා, නුසුදුසු දේ අතාරිනවා. ඊළඟට කළ යුතු දේ කරනවා, නොකළ යුතු දේ කරන්න යන්නේ නැහැ. උත්තාතා වින්දතේ ධනං වීරයෙන් කටයුතු කරන කෙනාට ධනිය උපදව ගන්න පුළුවන්. සච්චේන කිත්තිං පප්පෝති මේ ලෝකේ කියන්නේ යක්ෂ කීර්තිය පැතිරෙන්නේ කියන්නේ ඇත්ත කතා කරන අය.
දදම් මින්තානි ගන්තති. ඔබට යහළුවෝ මිත්‍රයෝ හදාගන්න ඕන පරිත්‍යාගශීලී කෙනෙක් වෙන්න කියනවා. ඊළඟට අස්මා ලෝකා පරම් ලෝකං ඒවං පෙච්ච නොසති. ඔන්න ඔය විදියට කෙනෙක් කටයුතු කරනවා නම් එයා මෙලෝ පිළියෙන්නේ නෑ, පරලෝ ශෝක කරන්නේ නෑ කියලා. යස්සේතේ චතුරෝ ධම්මා සද්ධස්ස ගරමේසිනෝ සච්ඡං ධම්මෝ තිති ඡාගෝ සචේ පෙච්ච නසෝචති. යස්සේතේ චතුරෝ ධම්මා මේ ධර්මතා හතරක් යම් ආකාරයෙන් විස්තර වෙනවද මොනවද? සද්ධස්ස ගරමේසිනෝ ගීගේ වාසය කරන කෙනා, ශ්‍රද්ධාවන්ත කෙනා, සච්ඡං ශ්‍රද්ධාවද, ධම්මෝ ධර්මයේද, තිති ඡාගෝ වීරයේද, පරිත්‍යාගශීලී භාවයේද කියන මෙන්න මේ කරුණු ටික තියෙනවා නම් කෙනෙකුට ශෝක කරන්න හේතුවක් වෙන්නේ නැහැ කියලා. ඊළඟට ඉංග අඤ්ඤේපි පුච්ඡස්සෝ අතුසමන බ්‍රාහ්මණේ යදි සච්ඡා ධම්මාචාගා khantya biyodde vidyate. ඊට පස්සේ මේ බුදුරජාණන් අන්තිමට කියනවා දැන් මේක ඔයාලට පැහැදිලි නැත්නම් මට ඕනේ ශ්‍රමණ බ්‍රාහ්මණයෙක්ගෙන් අහගන්න පුළුවන් කියලා. මොකද එයා කියන ඒ වෙලාවේ මට මේ ලෝකෙ මෙච්චර කාලයක් අපි මේක ඇහුවා හැබැයි කවුරුවත් මේකට උත්තර දුන්නේ නැහැ. මේසා අර පහනක් දැල්වන කෙනෙක් වගේ ඔබ වහන්සේ ආලෝකයේ පතුරවල මට මේ කාරණේ විග්‍රහ කරලා කිව්වා මම ආයෙ වෙන කවුරුවත් හොයාගෙන යන්නේ ඇයි? ඒ තරම් පිරිසුදු ඔබ වහන්සේ මේ කාරණේ විග්‍රහ කරලා දුන්න නේද කියලා ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ පැහැදීමක් ඇති වුණා. මේ ධර්ම සංවාදය ඉවර වෙනකොට ආලවක යක්ෂයා සෝවාන් වෙනවා. එතකොට දැන් අපි බලමු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්දීද විත්තං පුරිසස්ස සෙට්ටං. මේ ලෝකේ ලබාගත යුතු වටිනාම ධනය ශ්‍රද්ධාව කියලා. දැන් අපිට තියෙන දේවල් මොනවද? අපි හොයන්නේ මොනවද? ශ්‍රද්ධාව ගැනද හොයන්නේ? ධනය කියලා මේ ඔය රන් රීති මුතුමැණික් නේද? වස්තු සම්පන්න. අපිට පුදුම විදියට අපේ හිත ඒවට ඇදිලා යනවානේ. ඇයි ඉෂ්ඨකාන්ත ප්‍රිය මනාප දේවල් ලබා ගන්න කෙනෙක් කැමති නම් එයාලාට ඒ දේ ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ මිල මුදල් වලින් කියලා විශ්වාසයක් තියෙනවද නැද්ද? විශ්වාසයක් හැදිලා තියෙනවා. ඉතින් මේ අය මොකද කරන්නේ? මේ පොළ ටිකක් අට්ටු ගහගෙන මේ පොළ වලට වටිනකමක් දීගෙන ඒවා ඔස්සේම මේ ජන සමාජය මෙහෙවන්නේ අය කැප වෙලා ඉන්නවද නැද්ද? යම් කෙනෙකුට මේ ලෝකේ මෙච්චර ධනයක් තියෙනවා කියලා කියා ගන්න පුළුවන් නම් ආන්නේක ලොකු දෙයක් හැටියට තමයි දකින්නේ. එයා හිතනවා මම පරිපූර්ණයි කියලා. එතකොට ඒ සාමාන්‍ය ලෝකයේ ඒ ධනවත් භාවය ආර්ය විනය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කිසිම වටිනකමක් දෙන්නේ නැහැ. ඇයි? ඒසා ධනියක් තියාගෙන ඉන්න කෙනෙකුගේ ජීවිතේ එයා ඒ ධනයට ඇලෙනවද නැද්ද? ඒ ධනයට ඇලෙනවා. ඒ ධනෙ ඇලිලාමයි වාසය කරන්නේ. ඒක අතහැර ගන්න බෑ. අපිට පොඩ්ඩක් තියෙනකොට අපි හිතනවා තව පොඩ්ඩක් වැඩි කරගත්තා නම් මේ ජීවිතය හොඳට මේන්ටේන් කරගෙන යන්න පුළුවන් කියලා. ඒ ටික වැඩි කරගත්ත ගමන් හිතෙනවා මොකද්ද? මට මේක තවත් ටිකක් ඉස්සරහට ගන්න පුළුවන්. ආල තියෙනවා සක්විති රණසිංහ ගැන. එයා ගැන ගොඩාක් විශ්වාස කළ මිනිස්සු ගොඩාක් සල්ලි තැන්පත් කරා. එයා ලොකු පොලියක් එයාලට හදලා දුන්නා. ඒ මිනිස්සු විශ්වාසයෙන් සල්ලි ගෙනත් දෙනවා. ඉතින් මෙයාට පොලිය විතරයි දෙන්න තියෙන ලොකු බරක් නෑ. මෙයා මේක කරගෙන ගියා. මෙයාට ඕන වුණා මහා ලොකු ධනවතෙක් වෙන්න. මෙයා දැනටම ධනවන්ත නැද්ද? මෙයාට ධනවත්. ඇයි? මෙයාට සල්ලි තියෙනවා. මෙයාට ගොඩක් දේවල් කරන්න පුළුවන් ඒකෙන්. ඇයි? අනුන්ගේ සල්ලිනේ. මෙයා මොකද කරන්නේ? මෙයා ඉස්සරලාම ගියා මේ මසුරු මේ කියන්නේ මොනවද? සූදුවට යන ඇසිනෝ වලට යන මිනිස්සු ළඟට ගිහිල්ලා ඒ අයගෙනුත් මේක පොඩ්ඩක් මගේ පැත්තට හරව ගන්න. ඒ මිනිස්සු පිළිබා ගන්න ගියපුවා මෙයාට සිද්ධුනේ මොකද්ද? එයා ඉතින්ට අපුවා. එයා කල්පනා කරලා ඉතින් මමත් සල්ලි ටිකක් ගෙනම මේකට දැම්මා හරි. මෙයා ටික ටික කරන්න පටන් ගත්තා. අන්තිමට එයාට අරව ගෙවන්න බැරි තරමට ලොකු නායකයෙක් වුණා. හිර වුණා. අන්තිමට එයාට පොලියවත් දී ගන්න බැරුව අසරණ වෙලා. ඇයි අදි තණ්හාව නිසා නෙමෙයිද? එතකොට මේ අන්තිමට හිරියේ විලංගු වෙట్లా දැන් යාන්තම් ඔන්නේ තුමා ආයෙ නිදහස් වෙලා ඉන්නවා.
හැබැයි සමහර අය සල්ලි දාපු මිනිස්සු තාමත් බයිනවද නැද්ද? එයාලා ඒ සල්ලි දාන්න ගියේ මොකක් නිසාද? තියෙන දේ සෑයකටපත් වෙච්ච නිසාද? නොසන්සිඳුණු තණ්හාව නිසාද? වෛර කරන මිනිස්සු ඊට පස්සේ. ඒකින් එයාගේ ජීවිතේ වැදිලා ගියේ, පිරීලා ගියේ මොනවද? ආසාවෙන්මයි, අකුසල් වලින්මයි. අකුසල් වලින් ගහන වෙලාවේ ජීවිත විනාශ වෙලා යනවා. මේ මිල මුදලට ධන දාන්නේට, ගෙවල් දොරවල් වලට, යාන වාහන වලට, වත පිටි කඩන් වලට ඇලිලා යනවා කියලා කියන්නේ ඒ බන්ධනෙන් හරියට මිනිස්සු දුක් විඳිනවද නැද්ද? දෙන්න බෑ. පරිත්‍යාගශීලී කෙනෙක් වෙන්න බෑ. ඊළඟට එයා පරිත්‍යාගයක් කරන්න ගියත් එයා පරිත්‍යාග කරන්නේ මොකක් බලාගෙනද? ලාභ බලාගෙනමයි. ප්‍රසිද්ධිය බලාගෙනමයි. එතකොට අර අවශ්‍ය දේ නෙමෙයි එතන කෙරෙන්නේ. ලෝකයේ අද කරන ගොඩාක් දේවල් තියෙන්නේ හරියට ඇතුළතින් වෙන දෙයක් හිතාගෙන බාහිරින් කරන දේවල් ටිකක් විතරයි. එහෙම කෙනෙක් මරණයටපත් වෙනකොට ඒ මුදල් කන්දරාවට, ඒ සල්ලි කන්දරාවට, ඒ දීපල කන්දරාවට උරුමකම් කියමින්, අයිතිවාසිකම් කියමින් මගේ කියලා අල්ලගෙන හිටපු දේවල් නිසා එයාට පරලොවට යනකොට සෑහලෙන් යන්න පුළුවන්. බෑ. ඒක තාත්තා කෙනෙක් හිටියා, එයා බොහොම මේ සල්ලි හම්බ කරා. එයා ගොඩාක් ධනෙ රැස් කරගත්තා. ඉතින් බොහොම හොඳට උජාරුවට හිටියා. මෙයාට මෙයා එක පාට ලෙඩ වුණා. අතපයවත් හොල්ල ගන්න බැරුව. ඉතින් එහෙම ලෙඩ වුණාම දැන් ඇඳේ තියලා ඉන්නවා. දැන් පුතාලා ඔක්කොම එයාගේ කාමරේ. මෙයා බොහොම දරුවෝ මෙයා හොඳට මේ තියාගෙන උපස්ථාන කළා. දැන් දවස් සති ගානක් දැන් මෙයා මැරෙන්නේ නැහැ. ඉතින් ළමයි බැලුවා තාත්තා මොකද මැරෙන්නේ නැත්තේ? මෙයාට මරා ගන්න උවමනාවක් නැහැ. තාත්තා වල ඒකට දැන් වේදනාවෙන් නිදහස් වෙනවනේ ඉතින්. ඒ නිසා මෙයාලා කල්පනා කරා මේ තාම විඳවනවනේ මොකද ගන්න හේතුව. බලනකොට මේ තාත්තා හැමදාම බලාගෙන ඉන්න සිප්පුව දිහා. එක පැත්තක්. ඊට පස්සේ බලුවා මොකක් දිහාද මේ බලාගෙන ඉන්නේ කියලා. බලාගෙන ඉන්නේ මොකක් දිහාද? ඒ සිප්පුව දිහා. සිප්පුවේ යතුරු කටේ තියෙන යතුරු අරගෙන නැහැ මෙයා. දැන් මෙයාට තියෙන ආරක්ෂිත බවද අනාරක්ෂිත බවද? අනාරක්ෂිත බව. මෙයා ඒකම කල්පනා කර ඒකෙම ඇලිලා හිටියා. ඒ නිසා පුතා මේක තමයි හේතුව කියලා මෙයා යතුරු කරකලා අරගෙන අර තාත්තට අපේ තිබ්බා. අත මිටි මොලෝ ගත්තා. එහෙම හුස්ම ටික ගියා. දැන් බලන්න මේවාට ඇලිලා තියෙන මේ ඇලීම, මේ බැඳීම මොන තරම්නම් වේදනාකාරී දෙයක්ද? ඒ ගිදරම මහා ගෙම්බෙක් වෙලා ඉපදුනා. දැන් මේ පෞගේ කාලේ අපි කතා කරා චුල්ලකම විභංග සූත්‍රයේ එක චරිතයක් මොකද්ද? තෝදේ සිටුතුමාගේ. අර මහා ධනස්කන්ධයට තියෙන ආසාව නිසා ඒ ගෙදරම බැල්ලිගේ බඩේ බරු පැටියෙක් කියලා ඉපදුනා. එතකොට මේ ලෝකේ කතා කරන මේ ධනය, මසුරන්, පහවණු, ඩොලර්, රුපියල් හැම එකකින්ම යහපතට වඩා ඔබේ ජීවිතේ ගෙනියන්නේ කොහෙටද? අයහපතටමයි. බුදුරජාණන් කියනවා හරිම ධනය තමයි මොකද්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවෙන් යුක්ත වෙච්ච කෙනා තුනුරුවන් කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන් කටයුතු කරනවා. ආන්නිබදු කුසල් දාම් සිද්ධ කරගන්න කෙනා සුරක්ෂිත වෙන කෙනා මෙලොවත් යහපත් වෙනවා, පරලොවත් සුගතිගාමී වෙනවා. එයාට හිතන පතන දේ ලබා ගන්න අවශ්‍ය කරන ශක්තිය තියෙනවද නැද්ද? තියෙනවා. එයා ශ්‍රද්ධාව මුල් කරගෙන එයා දන් දෙනවා, භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරනවා, ධර්මයේ ගෞරවයෙන් ඇසුරු කරනවා. මේ ජීවිතේ නිකම් හිර වෙලා වාසය කරන්නේ නැහැ. එයා බොහොම නිදහසේ වාසය කරනවා, සැපසේ වාසය කරනවා. මේ ලැබුවා වූ සුන්දර මනුස්ස ජීවිතය අර්ථවත් මනුස්සාත්ම භාවයක් බවට පත් කරගෙන ජීවත් වෙනවා. මොකක් නිසාද? එයාගේ ජීවිතේ ශ්‍රද්ධාව තියෙන නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රද්ධාව උතුම්ම ධනයක් හැටියට දේශනා කළා. දිව්‍ය ලෝකෙන් චුත වෙන දිවිවරුන්ට ඒ දිව්‍ය ලෝකයේ ඉන්න දෙවිවරු ප්‍රකාශ කරනවා කියන මේ මනුස්ස ලෝකෙට යනකොට එයාලා මනුස්ස ලෝකෙට කියන්නේ සුගතිය කියලා. සුගතියට යන්න. දැන් නම් ඉතින් සුගතිය කියන එකක් නැහැ. මොකද දැන් ඉතින් මේක දුගතියක් වෙලා ඉවරයි. තාම අවස්ථාව තියෙනවා මිනිසයන්ට. නමුත් මේ අර සුගති කියන මට්ටමට ගන්න බෑ. ඇයි? මනාව සැපයට පමුණවන ප්‍රතිපදාව දැන් පිළිහිලාද නැද්ද? පිළිහිගෙන යනවා.
ඉතින් සුගතියට යන්න ඒ සුගතියට ගිහිල්ලා සුලද්ද ලාභං ලබ මනාව ලාභය ලබා ගන්න. ඒ තමයි ශ්‍රද්ධාව. යම් කෙනෙක් මේ ශ්‍රද්ධාව ලබා ගත්තා නම් මේ ශ්‍රද්ධාව තුළ ඉඳගෙන කුසල් දහම රැස් කරගන්නකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් පින් කරනකොට ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුක්ත වෙලේ ධර්මය සුරක්ෂිත කරගන්නකොට දහම් ප්‍රතිපදාව ජීවිතයට සම්බන්ධ කරගන්නකොට ඊළඟට මේ ශ්‍රද්ධාවෙන් ජීවිතේ ධර්මයේ තුල කටයුතු කරනකොට ඇයි ඒ ශ්‍රද්ධාව මුල් කරගෙන ධර්මයේ හැසිරෙන්නේ නේද? එයාගේ ජීවිතේ එන්නේ දියුණු වෙනවා. පිළිහිලා යන්නේ නැහැ. ඉතින් මේ ශ්‍රද්ධාවේ තියෙන කොටස් දෙකක්. වර්තමාන ලෝකයේ මිනිස්සු අතර තියෙන ශ්‍රද්ධාව අමූලික ශ්‍රද්ධාව. ආකාරවතී ශ්‍රද්ධාව තියෙන ඉහිමත් කෙනෙක් ළඟ විතරයි. අමූලික ශ්‍රද්ධාවේ තියෙන භයානකකම තමයි මත පිටින් පහදිනවා. පොඩ්ඩ මිසිටික මොකද වෙන්නේ? අපහදිනවා කඩාගෙන වැටෙනවා. දැන් ඔන්න දේශනාවක් අහගෙන ඉන්නකොට හරියම ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙනවා. මේ සාදු කොච්චර දෙයක්ද? අපි කියමු භාවනාව ගැන කතා කරනවා කියලා. මේකමයි හොඳ මේකමයි කරන්න ඕනේ කියලා අපේ හිත සාද්ධාව ඇති වෙනවා. පැහැදීම ඇති වෙනවා. ඒ පැහැදීම තමන්ගේ ඇතුළාන්තයේ සංකල්පීය පැහැදීම විතරයි. ඒ පැහැදීම ඇති වෙලා ටිකක් ඒක වඩාගෙන යද්දී ඒක දියුණු වෙන්නේ නැහැ වගේ තේරිච්ච ගමන් මොකද වෙන්නේ? ඒකත් වැඩක් නැහැ. ඇයි ඒ? ආකාරවතී ශ්‍රද්ධාවද අමූලික ශ්‍රද්ධාවද? අමූලික ශ්‍රද්ධාව. ඔන්න දකින්න ස්වාමීන් වහන්සේ නමක් හරීම ප්‍රසන්න පෙනුමක් තියෙන බොහොම කටහඬ මිහිරි ලස්සන ස්වාමීන් වහන්සේ නමක් දකින්න දැන් මොකද වෙන්නේ? අන්න ශ්‍රද්ධාවක් උපදිනවා. එතකොට ඒක රූපප්‍රසන්න සද්ද ප්‍රසන්න කරුණ සහිතව පහදින්නේ. හැබැයි මේ ශ්‍රද්ධාවේ අපැසගෙන ඉන්නවා. එල්බිලා ඉන්නවා ටික කාලයක්. ඊට පස්සේ මොකද වෙන්නේ? ටික එකක් දීලා යනවා. කවුරු හරි කෙනෙක් ධර්මය ගැන කිව්වොත් ඒ කාරණේදී ධර්මය ගැන ඒ මොහොතේදී ශ්‍රද්ධාවක් ඇති වෙන එක එහෙමම බුදුරජාණන්සේ කියනවා මේක හරියට මුලක් නැති ශ්‍රද්ධාවක්. මුදුන් මුලක් නෑ ඒකේ. එතකොට මේ බුදුරජාණන්සේ කියනවා ඒක නිකන් මඩේ හිටපු ඉන්නක් වගේ. එහෙටත් වැටෙනවා මෙහෙටත් වැටෙනවා. මඩේ හිටපු ඉන්න හිර වෙලා තියනවාද එහෙම නැත්නම් ඇදගෙන වැටෙනවද? මොනම වෙලාවකවත් මේ ඉන්න හිටවන්න බෑ. ඒ මඩ කියලා කියන්නේ තද දෙයක් නෙවෙයි. ඒක හැම පැත්තටම වැగిරිලා යන නිසා කිසිම අරමුණක් පිළිටන්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව බොහෝ දිනාට එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුක්ත වෙන එක මේ ලෝකේ ඔබ ලබා ගන්න තියෙන සුන්දරම ලාභය නම් ඔබ ඒ ශ්‍රද්ධාලාභය ලබා ගන්න ඕනද නැද්ද? කොහොමද මේ ශ්‍රද්ධාව ලබා ගන්නේ? බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මය ගැන මහා සංඝ රත්නය නිවැරදිව ශ්‍රද්ධාවේ පිහිටන්න නම් අපිට තියෙන්නේ මොකක්ද? නිවැරදි ධර්මය ඇසුර. ගොඩක් අයට තියෙනවද නැද්ද? නේද? විශාල පිරිසකට ඒ දහම් ඇසුර නැහැ. ගොඩක් අය ඒ ධර්මය අහන්නේ නැහැ. ගොඩාක් අය මේ ධර්මයට ඇවිල්ලා නැහැ. සමහර අය ධර්මය අහන්නේ ඒක නිකන් අර චාරිත්‍රයක් ඉෂ්ට කරන්නේ. සමහර අය ධර්මය අහන්නේ මේ අපි බණ අහන අය කියලා කියන්න. එතන තියෙන මොකද්ද? මූලික අමූලික ශ්‍රද්ධාව. එතකොට සැබෑ වූ ශ්‍රද්ධාවෙන් මේ ධර්මයට එන පිරිස බොහොම අඩුද නැද්ද? බොහොම අඩුයි. එතකොට මේ ධර්මයේ තුල යම් කෙනෙක් පිහිටා සිටිනවා නම් ශ්‍රද්ධාවෙන් මේ ධර්මයට එනවා නම් ඒ ධර්මය හොඳට අසා දරා ගන්නවා නම් කාලයක් යනකොට එයාට බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේසා මහේසා උත්තමයන් වහන්සේ නමක් කියලා ගෞරවය උපදිනවද නැද්ද? ඒ ධර්මයෙන් බුදුරජාණන් ගැන අහන්න දකින්නවා අහන්න ලැබෙනවා දකින්න ලැබෙනවා අඳුන ගන්න ලැබෙනවා. ඊළඟට උන්වහන්සේගේ ඥාන ගැන අහන්න දකින්න ලැබෙනවා අඳුන ගන්න ලැබෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මොන වගේ කෙනෙක්ද කියලා තේරෙන්න පටන් ගන්නවා. ඊළඟට කියනවා ධර්මයේ ගැනත් එහෙමයි. මේ සතර අපායේ වැටෙන අනතුරකින් යුක්තයි මේකනේ පටිච්චසම්පාද ක්‍රියාවලියක් මේ සිද්ධ වෙන්නේ කියලා මේ දේ සත්‍ය වශයෙන් නැවත නැවත අසාදරා ගන්නකොට පුරුදු කරනකොට පුහුණු කරනකොට දියුණු කරනකොට එයාගේ ඇතුළාන්ත මොකද වෙන්නේ? ධර්මයේ කෙරෙහි කැමැත්ත ඇති වෙනවා.
ඒ ධර්මයේ තුල පිහිටන්න අවශ්‍ය කරන ගතිය හිතේ ඇති. අනේ මමත් මේක පුරුදු කරන්න ඕනේ කියලා. අන්න ශ්‍රද්ධාව වැඩෙනවද නැද්ද? ශ්‍රද්ධාව වැඩෙනවා. සංඝයා ගැන ඒ විදිහටමයි. එතකොට මෙන්න මේ ආකාරවලට ශ්‍රද්ධාවෙන් යුක්ත වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් එතනින් එහාට අපි උඩ නැගෙන්නේ නැහැ. ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති යම් ආකාරයකට මේ ධර්මානුකූලව ජීවිතය ගත කරනවා නම් ධර්මානුකූල ප්‍රතිපදාවක ඉන්නවා නම් මේ පුජ්‍යලයා හැම මොහොතකම සැපය කරාම යන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම සත්‍යවාදී කෙනෙක් වෙන්න ඕනේ. චතුරාර්ය සත්‍ය දර්ශනය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. පඤ්ඤා ජීවින් ජීවිතමාහුසෙත්තා ප්‍රඥාවන්තව කටයුතු කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. යම් කෙනෙකුට තමන්ගේ ජීවිතේ ප්‍රඥාව ඇති කරගන්න පුළුවන් නම් ඒක තමයි වටිනාම දේ. ප්‍රඥාව නැත්තම් වෙනතුනේ ඒ ජීවිතේ ඉස්සරහට යන්නේ නැහැ. එතකොට මෙතන ශ්‍රද්ධාව ගැන කතා කරා. එතකොට ධර්මචාරී ජීවිතයේ සිල්වත්ව කටයුතු කරන ස්වභාවය ගැන කතා කරා. ඊළඟට ප්‍රඥාවෙන් යුක්ත වෙන ස්වභාවය ගැන කතා කරා. එතකොට මෙතන එක තැනක සඳහන් වෙනවා කොහොමද ප්‍රඥාව ලබන්නේ? සුසුසා ලබතේ පඤ්ඤා. ප්‍රඥාව ලබා ගන්න නම් මොකද තියෙන්න ඕනේ? ධර්ම ඇසුරමයි. එක එක්කෙනාට හිතුමන අපි Tamande හිතන දේවල් ප්‍රඥාව හැටියට දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නෑ. වර්තමානයේ සමහන චරිත ධර්මයේ හැටියට දකින්නේ නෑ. ඒව ස්ව මත හැටියට තමන්ගේ දේවල් මේක මෙහෙම වැරදිලා තියෙන මේකයි හරි ක්‍රමයේ කියන මේ කාර්යකතන ඉදිරිපත් කරනවද නැද්ද? පැරණි ස්වාමීන් වහන්සේලා මේ ධර්මයේ පරිශීලනය කරද්දී පුදුම විදියට පරිස්සම් වුණා. ත්‍රිපිටක ධර්මයේ සඳහන් කරන සමහර පොත්වල ලියනකොට ඒ අය වරහන් ඇතුළේ ලියන මේ සියමේ තිබිච්ච ධර්මයේ මේ විදිහටයි මේක තියෙන්නේ නේද? දැකලා නැද්ද? ත්‍රිපිටකය පරිශීලනය කරනකොට අපිට අහු වෙනවා මේ අහවල් පොත්වල මෙහෙම තිබුණා. මේ අහවල් පොත්වල මෙහෙම තිබුණා. එකම වචනේ පොඩි වෙනසයි. හැබැයි මේ වෙනස එයාලා මේ වෙනස් වචනේ දානවා මේකට අදාළ වචනේ දාලා කියනවා. හැබැයි අහවල් පොතේ මේ විදිහට තමයි තිබුණේ. අහවල් පොතේ මේ විදිහට තමයි තිබුණේ කියලා මේ පාලි වචනේ මේ වචන දානවා එතන. ඒ තරම් පරිස්සම් වුණා මේ ධර්මයේ විකෘති නොවේවා. මේ ධර්මයේ යම් මොහොතක මේක විකෘති වුණොත් එහෙම ධර්මය නැතිලා යනවද නැද්ද? එච්චර පරිස්සම් වුණා. රේරුකාණේ චන්දේවල ස්වාමීන් වහන්සේ, නාවේමේ අරේදම ස්වාමීන් වහන්සේ ඔය මේ ධර්මයේ මේ පොත්වල තියෙන විදියටම විග්‍රහ කරන්න එක හේතුවක් තමයි මොකද්ද? අප්‍රමාණ ධර්ම ගෞරවය. ඒ ධර්ම ගෞරවයෙන් උන්වහන්සේලා එක කරන්නේ මොකද මේක පොඩි හරි වෙනසක් වුණා අපිට ඒක හදන්න පුළුවන් අය. අපිට හදන්න බැහැ. ඒ නිසා මේ පාලි භාෂාව පුංචි වෙනසක්වත් කරන්නේ නැත්තේ යම් කාලයක පාලි පිළිබඳේ දන්න අය මොකද කරන්නේ? ඒක දැනගත්තාම ඒ අය ඒක විග්‍රහ කරලා සමාජයට කියනවා. Tamanට දකින්න විදිහට. එතකොට ඒක දැන් බැරි වෙලාවත් මේක සිංහල විතරක් තිබුණා නම් සිංහලෙන් ආයෙ ඉංග්‍රීසියට පරිවර්තනය කරද්දී ඒක වෙනස් වෙනවද නැද්ද? ඉංග්‍රීසියෙන් ආයෙ සිංහලට ගද්දී ඒක ආයෙ වෙනස් වෙනවද නැද්ද? ආයෙ වෙන භාෂාවකට යද්දී ආයෙ වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. දැන් ඉංග්‍රීසි ජාතිකයා මේ ධර්මය තමන්ගේ භාෂාවෙන් පරිවර්තනය කරන්න යනවා නම් ඒ පරිවර්තනය කරන කෙනා පාලි දන්න කෙනෙක් වෙන්න ඕනද නැද්ද? එයා පාලි දැනගෙන ඒ පාලි භාෂාව තමයි ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නේ. බුරුම රටේ ඉන්න කෙනෙකුට තමන්ගේ ධර්මය මේ ධර්මය ඒ භාෂාවට ගන්න ඕන නම් එයා මොකද කරන්නේ? පාලි භාෂාව හදාරලා ඒ ධර්මය අරගෙන ඒ ධර්මයෙන් තමන්ගේ වචනෙන් විස්තර කරනවා. ඉන්දියානු සමාජයේ එහෙමනම් මේක එකම එක භාෂාවයි තියෙන්නේ පාලි භාෂාවෙන්. ඒ භාෂාව වෙනස් නොකර තියෙන්නේ ඕන අකුරකින් ලියන්න පුළුවන්. හැබැයි හැම රටකම හැම ජාතියකම හැම කෙනෙකුටම මේ ධර්මය ගන්න පුළුවන් බැරිද? ඉතින් උන්වහන්සේලා එහි තරම් පරිස්සම් වුණා. ඇයි මේක පොඩි හරි වෙනසක් කරලා වෙනස් වෙලා ගියොත් එහෙම මේක අපිට ආයෙ ලැබෙන්නේ නැහැ. හැබැයි අපේ ශ්‍රද්ධාව පිළිටවා ගන්න ඕනේ. මේ ධර්මයේ ඒකාන්ත පරිසුද්ධයි. ඒකාන්ත පිරිසුදුයි. දැන් මේවා අහනකොට අපේ හිතට දැනෙන්නේ මේ වාගේ පුංචි අඩුවක්වත් තේරෙන්නේ නෑ. මේක මෙහෙම වෙයිද මේක මෙහෙම වෙයිද කියලා සමහර අවස්ථාවල අපිට තේරෙනවා. හැබැයි ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් අපි ඒක අදහා ගන්නවා.
ඒ ශ්‍රද්ධාවට පැමිණෙනවා. ඒ ශ්‍රද්ධාවට පැමිණලා අපි පුළුවන් තරම් උත්සාහ කරන්න මොකද්ද? මේ ධර්මයේ ටික ටික දරා ගන්න. මුලින්ම ඔබට නොතේරෙන තැන් ධර්මයේ නැවත නැවත අසුරු කරනකොට පුරුදු කරනකොට පුහුණු කරනකොට ඒක තේරෙන්න පටන් ගන්නවා. ඊළඟට ඒවා නැවත නැවත නුවණින් මෙනෙහි කරලා බලනකොට වෙන ස්වාමීන් වහන්සේලාත් එක්ක සාකච්ඡා කරනකොට ඒවා තමයි වැටහෙන්න දරා ගන්න පුළුවන්කම ලැබෙනවා. අර්ථය දකින්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි ඒක තව තවත් යෙදෙනකොට අර ප්‍රඥාව මුහු කරවා යන්නට යෝනිසෝ මානසිකාරයෙන් මේකමයි නේද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කියලා ආන්ගේ මනසානුපෙක්කිතාවට එන්න තමන්ට පුළුවන් බැරිද? ආන්ගේ බදුකින ආධ්‍යාත්මික සුරක්ෂිතභාවය වෙනුවෙන් ඒ ධර්මය නිවැරදිව අසුරු කරන කෙනෙක් බවට පත් වෙනවා. ආන්යාගේ සාමාන්‍ය ජීවිතයේ අභිභවා යමින් එයා සෑහෙන ප්‍රඥාව සම්මාදිට්ඨික බවක් තමන්ගේ ජීවිතය තුළ ගොඩනගා ගන්නවා. මේ ලෝකේ නිකන් කාලා ඇඳලා ඉන්න ටිකේ සැපසේ ඉඳලා මැරිලා ගියොත් ඕක මොකද්ද කියලා හිතන පිරිසට ඉන්න පිරිසේ හිටපු කෙනා ඒකින් අයින් වෙලා කුසල් දහම් කරන්න පටන් ගන්න මොකද නිසාද? යම් මට්ටමක යාගේ ප්‍රඥාව වැඩිච්ච නිසා. ඊළඟට යම් මට්ටමක යාගේ ශ්‍රද්ධාව වැඩිච්ච නිසා ඒ ප්‍රඥාවෙන් අනුග්‍රහ ලැබපු කෙනා තමයි ආන් ටිකක් හරි මේ පිරිසුදු භාවයට පත් වෙන්න ඕනේ කියලා හිතන්නේ. මේ කරදර දුක්ඛම් කටළු වලින් ජීවිතේ පිරීලා යනකොට ඒ වාගෙන් අයින් වෙලා සැපසේ වාසය කරන්න ඕනේ කියලා හිතන්නේ යන්නේ. එයාට බුදුරජාණන් වහන්සේගේ සරණ කරගෙන ධර්මයේ සරණ කරගෙන මහා සංඝරත්නය සරණ කරගෙන යා කුසල් දහම් මාවත දෙනවද නැද්ද? එතකොට යම් කෙනෙක් මේ සත්‍යය පිරිසුදු වීමට අවශ්‍ය නම් ආන්ගේ ශ්‍රද්ධාව ඇති කරගෙන ප්‍රඥාව කරා යන්නට ඒ ධර්මයේ උපකාර කරගන්න ඕනද නැද්ද? එහෙමනම් අපි වැඩිපුරම මේ ලෝකේ දැන් උනන්දු වෙන්න මොකටද? ධර්ම අධ්‍යයනයට උනන්දු වෙන්න ඕනේ. මිනිස්සුන්ගේ මේ ධර්ම අධ්‍යයනයට තියෙන උනන්දුව කොච්චරද? ඉතාමත්ම අඩුයි. කරන අය ඉන්නවා බොහොම උනන්දුවෙන් නිතර ධර්ම සාකච්ඡා කරමින් නිතර ධර්මයේ අසමින් නිතර ධර්මයේ දරා ගනිමින් ඒ ගැන හොඳට විමසා බලමින් තමන්ගේ මොනවා හරි මේ පිළිබඳ අඩුවක් තියෙනවනම් ඒ ගැනත් හොයලා බලමින් ඉන්න පිරිසක් ඉන්නවා. හැබැයි ඒ අයගේ අතර සමහර අය හිටියොත් එහෙම ඒක දරාගෙන වාද විවාද කරන්න හදාගත්තොත් එයාට ප්‍රඥාව පිහිටනවද? උද්දච්චය පිහිටනවද? එයා මාන්නකාර උඩුකු කෙනෙක් බවට පත් වෙනවා. එයාලගේ ධර්මයේ පිහිටන්නේ නෑ. වචන ටිකක් විතරයි යාට. දැනුමක් විතරක් තියෙනවා. හැබැයි මේ ධර්මයේ යාගේ හදවතේ පිහිටන්නේ නෑ. ඇයි ඒ? එහෙමනම් පිළිතුර මේක හරිය සියුම්ම ජීවිතයට සම්බන්ධ කරගන්න ඕන එකක්. එතකොට ජීවිතයට යා නිතර ධර්මය සඳරා ගැනීමෙන් ඒ ප්‍රතිපදාව තුළ ගොඩනගෙනකොට එයාට පුළුවන්කම ලැබෙනවා මේ ධර්ම මාර්ගය ගමන් කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් එදා මේ ප්‍රශ්න අහනකොට කිව්වා එහෙමනම් මෙන්න මෙහෙම යම් කෙනෙකුට පුළුවන් නම් ප්‍රඥාව උපදවා ගන්නට ඒ ප්‍රඥාව උපදවා ගන්න නම් ධර්මයේ ඇසුරු කරන්න. එතකොට කතාංසු ලබතේ පඤ්ඤං කොහොමද ප්‍රඥාව උපදවා ගන්න කියන එකට තමයි ඔය උත්තරය. බුදුරජාණන් දේශනා සද්ධායේ තරති ඕගා. ශ්‍රද්ධාවෙන් කියන මේ සතර ඕගියම තරණය කරන්න තියෙනවා. දැන් මුලින්ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා සෝවාන් මාර්ගඵල අවබෝධයට පත් වෙනකොටම සම්පූර්ණය සීලය පරිපූර්ණ කරනවා. ඒ සීලේසු පරිපූර්ණකාරී කියන මට්ටමට එන්න එයාගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවද නැද්ද? ආයේ කාටවත් හොල්ලන්න බෑ කියන සෝවාන් ආර්ය ශ්‍රාවකයාගේ ශ්‍රද්ධාව. එතන අචල ශ්‍රද්ධාව හොලවන්න බෑ. කාටවත් වෙනස් කරන්න බෑ. කිසිම කෙනෙකුට අභියෝග කරලවත් බය කරලවත් මේ දේ දෙන්නම් කියලාවත් මෙයා බුදුරජාණන් වහන්සේ නෙමෙයි කියලා කියන්න පුළුවන් ක්‍රමයක් නැත්තේ නෑ. ඇයි අචල ප්‍රසාදයකට එන්නේ? එයා අධ්‍යක්ීමක් හැටියට මේ ධර්මයේ ජීවිතේ ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවා. සෝවාන් ආර්ය ශ්‍රාවකයා මේ ජීවිතේ ඉපදෙමින් මැරෙමින් යන සංසාර චක්‍රය අවසන් කරලා ඉවරයි. එයාගේ ජීවිතේ ආය මේ ජීවිතෙන් පස්සේ ආත්ම භාව 8ක් නෑ 7යි. ඉතින් මෙහා ඉවරයි.
බුදුරජාණන් වහන්සේ කියනවා නියපොත්තට පස් ටිකක් අරගෙන කියනවා මහණෙනි මේ නියපොත්ත උඩ තියෙන පස් ටිකයි මහ පොළොවේ සංසන්දනය කරලා බැලුවොත් සෝවාන් ආර්ය ශ්‍රාවකයාගේ ගෙවිච්ච දුක හරියට මේ මහ පොළොව වගේ විශාල ප්‍රමාණයක් කියනවා. තව ගෙවන්න තියෙන්නේ නියපොත්ත උඩට ගත්ත පස් ටික වගේ සුළු පිරිසයි කියනවා. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ මේ සෝවාන් ආර්ය ශ්‍රාවකයාට තියෙන නිෂ්ඨාව ප්‍රතිෂ්ඨාව ගැන ප්‍රකාශ කරන්නේ. එතකොට මේ ශ්‍රාවකයාගේ මේ අවබෝධය මේ අත්දැකීම නිසා මොකද වෙන්නේ? සම්මා සම්බුද්ධෝ භගවා බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධයි. දැන් ආලෝක මෙතන සෝවාන් වෙනවනේ. ඒ නිසා තමයි ආ කියන්නේ ස්වාමීන් මට ආයේ වෙන කෙනෙක් ළඟට මේක අහන්න යන්න ඕනේ නෑ. භාග්‍යවතුන් වහන්සේ මරන්නාද භාග්‍යවතුන් වහන්සේ වෙහෙසන්නාද භාග්‍යවතුන් වහන්සේගේ හිංසා කරන්නාද මේ පුජ්‍යලයා මනා දමනයකට පත් වෙලා බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ ගෞරවයෙන් පිළිපදින්නේ ඇයි? සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් වුණා. ධර්මයේ දැක්ක යාට යෝනිසෝමනසිකාරය තිබුණද නැද්ද? තිබුණා. මේ ධර්මය අහනකොට ඒක වටහා ගන්න පුළුවන් නෝන තිබුණා. සාතාගිරි හේමවතත් එහෙමයි. ඒ වගේම මෙතනදී කියනවා ශ්‍රද්ධාවෙන් කියන මේ යෝගේ තරණය කරන්න තියෙනවා. ඒකට ශ්‍රද්ධාව කියන්නේ සුළු දෙයක්ද? නෑ. ශ්‍රද්ධාව කියන එක අපි අපේ ජීවිතේ ඇති කරගන්න පින්නතුනේ බුදුරජාණන් වහන්සේ ගැන නිවැරදිව දැනගන්න පුළුවන් ධර්මයෙන්මයි. බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන නිවැරදිව තේරුම් ගන්න පුළුවන් ධර්ම අධ්‍යයනයෙන්මයි. මහා සංඝරෝණ ගැන නිවැරදිව තේරුම් ගන්න පුළුවන් ධර්ම අධ්‍යයනයෙන්මයි. ඒ ධර්මයේ තුලින් මේ මහා සංඝරත්නය ගැන ධර්මය ගැන මහා භාග්‍යවතුන් වහන්සේ ගැන ඉගෙන ගන්නකොට ටික ඒ ශ්‍රද්ධාව එනවා. ඒ ශ්‍රද්ධාවට යුක්ත වෙනකොට අනිත් බුදුරජාණන් වහන්සේ සසරින් මිදුණා. අනිත් මටත් මේ සසර කතරෙන් මිදෙන්න මාර්ගය තියෙනවද නැද්ද? තියෙනවා කියලා ශ්‍රද්ධාව පිටනවා. එයා මොකද කරන්නේ? ප්‍රතිපදාව තුළට එනවා. මේ ප්‍රතිපදාව වඩන්න පුරුදු කරන්න පුහුණු කරන්න පටන් ගන්නවා. එතකොට මෙතන තියෙනවා කාම ඕගේ කාමයේ නැමැති ඕගේට දැන් මේ ලෝකේ අහු වෙලාද නැද්ද? මේ ළඟදී මෙහෙට ආවනේ මද්ද්‍රව්‍ය වලට අබ්බැහිච්ච දරුවෝ දෙන්නේ. ඒ දරුවන්ගේ ජීවිත දැකලා අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරා හරිම දුක හිතෙනවා. දැන් අපේ හිතේ අපේ අභ්‍යන්තරේ තියෙනවා මනසේ සංවේදීභාවයනේ. හොඳ දෙයටත් නරක දෙයටත් කියන දෙකටම දෙතිච්ච සංවේදීභාවයක් තියෙන මනසේ. එතකොට මේකේ අපි ළඟ පාලනයක් තියෙනවද නැද්ද? අපිට තියෙනවා පාලනයක්. මේක මේ වෙලාවට කරන්න ඕනේ, මේක මේ වෙලාවට නොකරන්න ඕනේ, මම මෙහෙමයි ඉන්න ඕනේ, මෙහෙමයි කටයුතු කරන්න ඕනේ කියලා යම් කිසි පාලනයක් ඇතුළාන්තේ තියෙනවා. මේ මද්ද්‍රව්‍ය වලට පාපතර අබ්බැහි වීම නිසා මෙන්න මේ පාලනය ගිලිහිලා යනවා. මනසේ පාලනය නැති වෙලා යනවා. ස්නායු පද්ධතිය අකර්මණ්‍ය වෙන නිසා මොකද වෙන්නේ? එකපාරට මොනවාරි සංවේදී අරමුණක් ආව ගමන් මොකද වෙන්නේ? ඒකෙන් අන්තයට යනවා යා. එයා හරි වේදනාවටපත් වෙනවා. දැන් මෙයාලා මේ මද්ද්‍රව්‍ය වලට අබ්බැහි වුණේ මොනව බලාපොරොත්තු වෙන්නේ? සතර සොම්නස බලාපොරොත්තු වෙන්නේ නේද? සතර සොම්නස බලාපොරොත්තු වෙන්නේ ඒකින් ලැබෙන අර මත්වීමෙන් ලැබෙන වින්දනයේ බලාපොරොත්තු වෙන්නේ ආස්වාදයේ බලාපොරොත්තු වෙන්නේ මද්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙනවා. හැබැයි ඒ අබ්බැහි වෙලා කාලයක් යනකොට මොකද වෙන්නේ? එයාගේ අතුලාන්තයේ හදලා තියෙන අර කියන ස්වභාවය බිඳ වැටෙනවා. ඒ බිඳ වැටෙනාන් පස්සේ අන්තයට යනවා ඒකේ. පුදුම විදියට දුක් විඳින જાතියක් තමයි ඔය මද්ද්‍රව්‍යයට අබ්බැහි වෙලා ඉන්න පිරිස. ඊළඟට මේ දැන් අපරාධයක් කරන්න කිව්වොත් එහෙම කවුරු හරි එක ගහගන්න කිව්වොත් එහෙම කවුරු හරි මරන්න කිව්වොත් එහෙම ඒකෙත් අන්තයට යනවද නැද්ද? ඇයි ඒකේ කන්ට්‍රෝල් එකක් නැහැ. මම දැන් මෙතනින් අතර වෙන්න ඕනේ. මම මේ මනුස්සයන් දරුණුත් මට මෙච්චර කරදර ගොඩක් කියලා එකක් එතන හැදෙන්නේ නැහැ. ඒ දෙක මෙයාගේ අහිමි වෙලා ගිහිල්ලා. එතකොට යාගේ ජීවිතය යථා තත්ත්වයට පත් කරගන්න ලේසි දමාරුද? අමාරුයි. එයාගේ සාමාන්‍ය ජීවිතයේ පවතින ස්වභාවය එයා කරන්නේ හැම අරමුණක්ම හැම දෙයක්ම එයා කරන්නේ කුමක් වෙනුවෙන්ද? අර මද්ද්‍රව්‍ය ටික වෙනුවෙන් විතරයි. එයාගේ ජීවිතයේ අභිවෘද්ධිය ගැන හිතන සම්පූර්ණ වැඩිපුර එයා නතර කරනවද නැද්ද?
ඉතින් පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ශ්‍රද්ධාව පිහිටවාගෙන මේ ශ්‍රද්ධාවෙන් ජීවිතේ පටන් ගත්තේ නැති වුණොත් එහෙම ඔය අනතුරට ඇබ්බැහි වෙලා යන ස්වභාවය තියෙනවද නැද්ද? තියෙනවා. ශ්‍රද්ධාවෙන් නොදකින නිසා මේ සසර තියෙන භයානකකම මෙයාට ඕන දෙයක් ප්‍රශ්නයක් නෑ. හැබැයි මෙයා ශ්‍රද්ධාවෙන් දකින නිසා ඒ ආස්වාද රතියේ ඇලෙන ඒ කාම ඕගයට අහු වෙනවද නැද්ද? අහු වෙන්නේ. අද ලෝකේ හැමෝම මේ කාම ඕගයට අහු වෙලා යනවා. ditthi ඕගය කියන එක මේ කාලේ අඩුයි. ප්‍රතිපරමදී මොකද්ද? කාම ඕගය. කාම ඕගයට අහු වෙලා ගිහිල්ලා ඒකේ läගගෙනම ඉන්නවා. ඒකේ ඒ කාම ප්‍රවාහයේම ඉන්නවා. ඒ කාම ප්‍රවාහයෙන් ඒ රැල්ලෙන් ඒ ඕගයෙන් ගැලවිලා ඉන්න බැරුව ඉන්න මිනිස්සු. ඒ අයට බණපදයක් ඇහිච්චාම අස්සසිලක් ලැබෙනවා සාදු සාදු අනේ මොනතරම් අර්ථයක්ද මේක කියලා හිතින් සතුටු වෙනවා. ඒ සතුටු වෙලා මොකද කරන්නේ? අනේ ඉතින් අපිට මේ දි කරගන්න බෑනේ කියලා සංවේගයක්ද ඇති වෙන්නේ නැද්ද? සංවේගයක් ඇති වෙනවා. අනේ මට බැරි වුණානේ. මටත් මේක තියනවා නම් හොඳයි. ඇයි එහෙම සංවේගයක් ඇති වෙන්නේ? අර ළමයට වගේම තමයි. මතට ඇබ්බැහි වෙච්ච මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච මිනිස්යාගේ ඇතුළාන්ත ඒ සංවේදීභාවය වගේම අර මිනිස්යාට අර ධර්මයේ පැත්ත ගැන කල්පනා කරනකොට හිතෙනවා නේ මට මේක කරගන්න බෑ. ඒ බැරි වුණේ මොකක් නිසාද? කාම ඕගයට ඒ තරම්ම අහු වෙලා ගිහිල්ලා ගැලවෙන්න බෑ. ditthi ඕගයට ඒ තරම්ම අහු වෙලා ගිහිල්ලා ගැලවෙන්න බෑ. අවිජ්ජා ඕගයට ඒ තරම්ම අහු වෙලා ගිහිල්ලා ගැලවෙන්න බෑ. මේ භව පැවැත්මට ඒ තරම්ම අහු වෙලා ගිහිල්ලා ඒකෙන් ගැලවෙන්න ඔය හතර ඕගේ නිසාමයි කියනවා මේ සත්‍යය ඒකේ ඉල්පදින්නේ. ඊළඟට කියනවා අප්‍රමාදේන අන්නවං. අප්‍රමාදයෙන් කියන මේ සංසාරයෙන් ඈතර වෙන්න පුළුවන්. දැන් අපිට තියෙනවා නම් අප්‍රමාදයේ සතුට වෙන්නේ. ප්‍රමාදී භාවයෙන් නම් තියෙන්නේ මොකද වෙන්නේ? දුක් වෙන්න ඕනේ. නෑ. ප්‍රමාදී භාවයෙන් නම් වහවහම අප්‍රමාදී වෙන්න කටයුතු සංවිධානය කරගන්න. එතකොට අප්‍රමාදී කියන එක ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ මහා හස්තීන්. එතකොට බුදුරජාණන්සේගේ කාලෙත් මේ ඩයිනෝසර්ස්ලා ඉඳලා නැහැ. මෙතන තියෙන විශාලම සත්‍යය කවුද? ඇතා. මේ පොළොවේ ඇවිදලා යන එකෙත් එහෙම කියන්නේ. පොළොවේ ඇවිදලා යන සතුන් අතර මහා හස්ති රාජවරු ඉන්නවා. මේ මහා හස්ති රාජවරුන්ගේ පියවර පතුල ඇතුලේ හැම සතෙක්ගේම පියවර තියන්න පුළුවන්. ඒ පියවර පතුල ඉක්මවා යන්නේ නැහැ කියන කිසිම සතෙක්ගේ පියවර සටහනක්. ඒ වගේ මේ ධර්මයේ මහණෙනි අප්‍රමාද කියන වචනය ඇතුලේ කියනවා මේ ලෝකයේ මේ සියලුම ධර්මයේ තියෙන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ ගත්තත් පටිච්චසමුප්පාද ධර්මයේ ගත්තත් හැම එකක්ම තියෙන්නේ මොකක් ඇතුලේද? මේ අප්‍රමාද කියන වචනය ඇතුලේ කියනවා. යම් කෙනෙකුට මේ අප්‍රමාදී කියන ගුණයට එන්න පුළුවන් නම් එයාට අර සියලුම දේවල් අභිභවනය කරන්න පුළුවන් බැරිද? පුළුවන්. ඒ අර්ථය උපදවා ගන්නට ඒ උතුම් වූ අවබෝධය කරා යන්නට යාට පුළුවන්. එහෙම නම් ඉස්සරලාම පටන් ගන්නකොට මොකක්ද නිසාද? අප්‍රමාදී කෙනෙක් වෙන්න. ඒක මේ තයෝදම්ම සූත්‍රයේ විග්‍රහ වෙනවා අප්‍රමාදී ගුණය ගැන. පවට ලැජ්ජාව, පවට බය, අප්‍රමාදී. පවට ලැජ්ජාව, පවට බය, අප්‍රමාදී කියන කර්ම තුල තමයි ධර්ම මාර්ගයේ පටන් ගන්න පුළුවන් පළවෙනිම දේ. කෙනෙක් මේ ධර්මයට එන්නේ මොකක් නිසාද? පවට බය නිසා. කෙනෙක් ධර්මයට එන්නේ කොහොමද නිසාද? පවට ලැජ්ජා නිසා. ඊට පස්සේ ධර්මය තුලින් ආරම්භ කරන්න මොකද? ප්‍රමාදී බව අයින් කරලා අප්‍රමාද වෙන්න පටන් ගන්නවා. එතකොට මෙන්න මේ විදිහට මේ සූත්‍ර දේශනාවේ තාම අර්ථවත් විදිහට යම් කෙනෙකුගේ ජීවිතේ සසරින් එතර වෙන්න අවශ්‍ය නම් එයා අප්‍රමාදයෙන්ම ඒ කටයුතු තුළ ඉන්න ඕනේ කියනවා. ඊළඟට කියනවා විරියේන දුක්ඛං අච්චේති. දුකින් මිදෙන්න ඕන නම් ඉතින් නිකම්ම නිදාගෙන ඉඳලා හරියන්නේ නැහැ කියනවා. තමන්ගේ කරන ක්‍රියාව වීරියෙන් කරන්න කියනවා. මොනතරම් වීරියක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? අත් නොහරින ලද වීරියකින් යුක්ත වෙන්න. අදාළව දැමුත් ඉවරයි. ඔඩුගම් බලා පීනන කෙනෙක් ඒක නතර කරපු ගමන් වේගෙන් ප්‍රවාහය පහළට ඇදීගෙන යන නිසා පල්ලයට එනවද නැද්ද?
පල්ලෙහාට එනවා. යම් කෙනෙක් උඩට නගින කෙනෙකුට උඩට යනකොට වීර්ය අතහැරියොත් මොකද වෙන්නේ? කඹේ ගිරිලා උඩට නගිනවා. ලේසි දමාරුද? වීර්ය අධ්‍යාත්මික එතන රැඳෙලා ඉන්න පුළුවන් දෙයක්. පල්ලෙහාට දෙන්නට. ආන්ගේ වගේ කියනවා. එහෙනම් මේ ධර්ම මාර්ගයේ යන්න වීර්ය ඕනමයි නේ. සීලය රකින්න වීර්ය ඕනේ. ධර්මය අහන්න වීර්ය ඕනේ. දැන් මොන ධර්මය අහගෙන ඉන්නකොට හිතනවා දැන් නම් ඇති. දැන් මම මේක නතර කරන්න ඕනේ කියලා. දැන් විනාඩි 5 10 යන්නේ දැන් හිත කියනවා මොකද කරන්න ඕනේ? අන්න වීර්යයෙන් කියලා නෑ මම මේක අහලා ඉවර කරන්න ඕනේ. ඉතින් අහනවා. මේ වීර්ය අඩු වෙනවා. ආයෙ වීර්ය හදා ගන්නවා. මේ ධර්ම මාර්ගයේ සීලයටත් එහෙමයි සමාධියටත් එහෙමයි ප්‍රඥාවටත් එහෙමයි දාන ආදී පින්දාම්තරටත් එහෙමයි මහ පුදුමාකාර වීර්යයක් අවශ්‍ය නැවද නැද්ද? වීර්ය කියන කාරණේ නැත්තම් දුකින් අත මිදෙනවා කියන එක කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. පඤ්ඤාය පරිසුද්ධති ප්‍රඥාවෙන් තමයි කෙනෙක් පිරිසුදු වෙන්නේ. මේ ලෝක අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් තියෙනවා කියලා ස්වභාවයේ තේරුම් ගන්න කෙනා ප්‍රඥාවෙන් දකින්නේ නැද්ද? ප්‍රඥාවෙන් දකින්නේ මේක අනිත්‍ය හැටියට, දුක් හැටියට, අනාත්ම හැටියට. හැබැයි ප්‍රඥාවෙන් නොදකිනා තාක්කල් මෙයා මොකද කරන්නේ? මේක ඇලෙනවද නැද්ද? ආසාවෙන් ඇලෙනවා නේ. ආස්වාදය ඇලෙනවා. බැඳිලා යනවා, උපාදාන වෙලා යනවා, ආය කර්ම රැස් කරනවා. මේ අසුබදී සුබ සංඥාවෙන් ඉන්නවා. දුක්දී සැප සංඥාවෙන් ඉන්නවා. එතකොට අනාත්මදී ආත්ම සංඥාවෙන් ඉන්නවා. හැබැයි ප්‍රඥාව මොහු කරව ගත්තාම ප්‍රඥා ආලෝකයෙන් ආලෝකමත් වෙච්චාම එයා එක බාරටම දකිනවා යෝ මේකේ ඇති සුභයක් නැහැ. මේක අසුභයමයි. මේකේ ඇති සැපක් නැහැ. මේක දුකමයි. මේකේ ඇති මිහිරක් නැහැ. මේ අමිහිරිමයි. අමිහිරිය කටුක දෙයක්මයි මේක. මේකේ මගේ කියලා අල්ලගන්න දෙයක්වත් නෑ. මේක අනාත්මයි කියලා මම මොකද කරන්නේ මේක අතරින්. අන්න එතකොට මේ ලෝකයේ මේ ගෝර කටුක සංසාරේ අතරමං වෙලා ඉන්න ස්වභාවයෙන් යාට මිදෙන්න පුළුවන් බැරිද? පුළුවන්. ප්‍රඥාවෙන් යා පිරිසුදු වෙනවා. අර ඇතුලේ හදාගෙන තිබිච්ච මෙන්න මේ කියන ඕගයන් පවා සුණු විසුණු කරලා දාන්න ප්‍රඥාව අවශ්‍යද නැද්ද? ප්‍රඥාව නැත්නම් මේ යුද්ධින් ජය ගන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤංස. මේ තරම් ක්‍රූරව, මේ තරම් අදමෝ, මේ තරම් ලාමක විදියට සතුන්ගේ ජීවිත බිලිගැනීමෙන් හිටපු මේ මහා යක්ෂයා, ප්‍රතාපවත් යක්ෂයා ඒ බුදුරජාණන් වහන්සේගේ කරුණාව ඉදිරියේ දමනය වුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරිස ධම්ම සාරති ගුණයෙන් දමනය වෙලා බුදුරජාණන් වහන්සේ හදවතින්ම පිළිගන්න ශ්‍රාවකයෙක් බවට පත් වුණා. අර ධර්මයේ හොඳට තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ කෙරේ ධර්මයේ කෙරේ සංගරෝධ කෙරේ අකල ප්‍රසාදයටපත් වෙලා සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වුණා. දැන් රැ ගෙවිලා ඉවර වුණා. දැන් උදේ දැන් අර රජවාසලේ කට්ටිය දැන් මොකද කරන්නේ? අකමැත්තෙන් නමුත් රාජකුමාරයා මේ බොහොම පිරිසුදු කරලා බතුත් එක්ක අරගෙන ඉනවා දැන්. අරගෙන ඇවිල්ලා මේ රාජකුමාරයා එනකොට දැන් මිනිස්සුන්ට මේ මාළිගාව මුකුත් පේන්නේ නැහැ. මිනිස්සුන්ට පේන්නේ ගහක් පේන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේට මේ මාළිගාව දෘශ්‍යමානයි. බුදුරජාණන් වහන්සේ මේ ගහ ඉදිරියේ වැඩ හිටියා. ඊළඟට අරය තතන ඉන්නවා දැන්. කවුද? ආලෝක බිමට වෙලා ඉන්නවා. බුදුරජාණන්සේ එතන ආසනේ වැඩ ඉන්නවා. දැන් මේක දැක්කහම අර මිනිස්සු කල්පනා කරා අනේ මේ භාග්‍යවතුන් වහන්සේ වැඩම කරලා. අර භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහම දැන් මෙච්චර කාලයක් විඳවන්න උනේ මෝ නිසා නේද කියලා අර භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහම මොකද කරේ? රිදෙන්නත් එක්ක මෙන්න ඔයාගේ පූජාව කියලා අර කුමාරයා අතට දුන්නා. කාගේ අතටද? ආලෝකය කාගේ අතට? ආලෝක අද්දිකින් පිළිගත්ත කුමාරයා. අන්දිකේම පිළියටගෙන ආලෝක කියන ස්වාමීනි මෙච්චර කාලයක් මම මේව අරගෙන හිටියා. මේ කුමාරයා හරි පින්වන්ත කෙනෙක් ස්වාමීනි. මම මේ කුමාරයා ඔබ වහන්සේට පූජා කරනවා කියලා බුදුරජාණන් වහන්සේට පූජා කළා. භාග්‍යවතුන් වහන්සේ දැතින් මේ කුමාරයා පිළිගත්තා. භාග්‍යවතුන් වහන්සේ දැතින් පිළිඅරගෙන
මේ කුමාරයාට දීර්ඝායුෂ වේවා. ආලවක යක්ෂයාට භාග්‍යතුන් වහන්සේ ආශිර්වාද කරා. කුමාරයාට දීර්ඝායුකෝ භව කියලා කුමාරයාට ආශිර්වාද කරලා ආයෙත් මේ කුමාරයා අර රජ පිරිසට දුන්නා. එක්කිනෙන් දුවගෙන ගිහිල්ලා රජුන්ට කිව්වා අනේ ස්වාමීනි මහා පුදුම ආශ්චර්යයක් වුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ පිනට මෙතෙන්ට වැඩම කරලා හිටියා. අනේ කුමාරයා බේරුණා. රජු දුවගෙන ආවා මේ මෙතෙන්ට. දැන් රජුම බයද තියෙන්නේ. දැන් බය ඉවර වුණා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කළා. දැන් අර පිරිසටම අර යක්ෂයා පේනවා. අර පිරිසටම බුදුරජාණන් වහන්සේ පේනවා. හැබැයි මේ දසදහසක් සක්වල ලෝක ධාතු වල දිව්‍ය බ්‍රහ්ම සේනක බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙන ඉන්න අය දකින්න අනිත් අයට බෑ. හැබැයි එතන ඒසා මහා සමාගමක් එකතු වුණා. ඉතින් මේ වෙලාවේ මේ රජතුමා දැන් අර වගේ මැරෙන්න ගිහපු ළමෙක් බේරුණාම අපේ අම්මලාට මොකද හිතෙන්නේ? ඒ ළමයා ගැන වටිනාකම අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. එයා තියාගන්න හිතෙනවා. නමුත් රජු ඒ දරුවා අතට ගත්තා. රජු දරුවා අතට අරගෙන කිව්ව පුතේ මේ දැන් ඔබ අපිට අයිති නෑ. කාටද අයිති? බුදුරජාණන් වහන්සේට. පුතේ මේ ඔබේ ජීවිතය ලැබුණේ බුදුරජාණන් වහන්සේ නිසා. ඔබ භාග්‍යවතුන් වහන්සේටම බාරයි. බුදුරජාණන් වහන්සේ මැසුරු කරගෙන ඉන්න, ධර්මයේ මැසුරු කරගෙන ඉන්න, මහා සංඝ රත්නයේ මැසුරු කරගෙන ඉන්න. මම මෙච්චර කාලයක් බයටපත් වෙලා මගේ ජීවිතය ඉල්ලාගෙන මේ අඬා වැටෙමින් මේ මිනිස්සු කරදරේ වැටෙන එක මම ඉවසන්නේ නැතුව මම හිටියේ. නමුත් මට කරගන්න දෙයක් නැහැ. මට එදා ඒ ඇතිවෙච්ච බය ඒ තරම්ම බයයි. ඒ පීඩනේ මට දරා ගන්න බැරි වුණා. ඒ නිසාමයි මම ඔබත් මේකට දුන්නේ. හැබැයි අද ඔබේ පිනට මේක වේරුණා කියලා. කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන හිටපු දරුවෙක් කියලා. මේ බුද්ධ ශාසනයක එක සැරයක් මේ දැක්කා මේ එක උපාසකී අග්‍ර උපස්ථානක තනතුරක තියෙනවා. මෙයා මේ සතර සංග්‍රහ වස්තුවෙන් පිරිසට සංග්‍රහ කරන අය අතර අග්‍රයි කියලා. ඉතින් මේක දැකපු මේ දරුවා ඒ කාලේ ඒ මිනිස්සයා කල්පනා කරා මාවත් එහෙම එකක් ලබන්න ඕනේ කියලා. මොකද කරේ? යා හොඳට පින් කරා. කල්ප ලක්ෂයක් තිස්සේ යාගේ එකම පැතුම මොකද්ද? මම කොහොම හරි මේ අරමුණ ලබා ගන්නවා කියන එක. එයා ඒ අරමුණ අතහැරියේ. එයා ඒක ශ්‍රද්ධාවෙන් එයා බැසගෙන හිටියා. ඊළඟට එයා ඒකට කළ යුතු වැඩ කටයුතු කළා. ඡන්ද චිත්ත විරය විමර්ශා කියන මේ ඊර්ධිපාද ධර්ම බලවත් වැඩි මොකක් වෙනෙන්ද? මම කොහොම හරි බුද්ධ ශාසනයක මේ අගතනතුර ලබා ගන්නවා කියලා. අපි හිතට කාවදින සමහර දේවල් ලබා ගන්න මිනිස්සු ජීවිතෙන් වන්දි කියනකම් මහන්සි වෙනවද නැද්ද? සමහර මිනිස්සු ඉන්නවා මේ එවරස් කන්ද නගින්න යනවා. හරි අමාරු ගමනක් ඒක. මිනිස්සු සමහර අය මැරිලා වැටෙනවා. ඒක මිනිස්සෙක් තිබුණා මේ මිනිස්සයා එවරස් කන්ද නැගගෙන යනකොට උඩින් මේ මහා ගලක් ඇවිල්ලා මිනිස්සයාගේ අත යට වෙනවා. අත ගන්න බෑ දැන්. මිනිහට උස්සනවා තියා මිනිස්සු 10ක් 100ක් හිටියත් මේ ගල හොල්ලන්නවත් බැරි ගල. ඉතින් මේ මිනිස්සයා විතරයි හිටියේ. ඒ වෙලාවේ වෙන කාගවත් පිටක් පිළිසරණක් නෑ. මෙයා කල්පනා කරා මට ජීවිතේ බේරගන්න නම් මම අත කපන්න ඕනේ. මෙයා මොකද කරේ? අරහත කැපුවා. මේ අතෙන් කුණු ගීගෙන එනවා. කවුරු හරි එයි කියලා බලාගෙන හිටියා නෑ. දවසක් දෙකක් බැලුවා නෑ. ඊට පස්සේ මොකද කරේ? අත කැපුවා. එයාම මේ කපල මේ නහර සුද්ධ කරලා නහර ගැට ගහ ගන්න අනිත් අතේ. ඊළඟට මේ අස්ටි වෙන් වෙන තැනකින් තමයි එයා කපන්නේ. ඒ කොටස අයින් කරලා දාලා. එතකොට මේ අපිට ඉදිකට්ටක් අනින වේදනාව ඉවසන්න පුළුවන්ද? බෑ. හැබැයි මේ මිනිස්සයා මේ අත ජීවිතය බේරා ගන්න හේතුවෙන් අර අත ගලවලා දාලා ඒක කඩලා දාලා එයා මොකද කරන්නේ? ජීවිතය බේර ගන්නවා. හැබැයි මේ මිනිස්සයාගේ අරමුණ කොච්චර බලවත්ද කියන්නේ ඒ මිනිස්සයා ආයෙත් අතක් දාගෙන ඉවරස් නැතිනවා. එතකොට මේ වගේ මේ සමහර පුංචි අරමුණු අපේක්ෂාවන් තියාගෙන ජීවිතේ මිනිස්සු ඉන්නවද නැද්ද? මැරෙනකම් මෙයා ඒ අරමුණේ ඉන්නවා.
ඒක මිනිස්සෙක් මේ කතාවක මට අහන්න ලැබුණා. එයාගේ බිරිඳත් එක්ක යාළුවා එයාව දාලා ගිහිල්ලා. යාළුවා බිරිඳව එක්ක කරගෙන ගිහිල්ලා. මෙයා ජීවිතේම තනියම හුදකලා ඉන්නවා. හිඟා කකා ඉන්නවා. මගේ යාළුවා මට කරපු හතුරුකම කියලා. අරක වෛරෙන් අල්ලගෙනද නැද්ද? ඒක අතාරින්න බැරි වුණා. එතකොට ඒ වගේ මේ සුබ උදේක මේ යහපත් වූ අරමුණ ඊටාම ප්‍රබල වූ කුසල ශක්තියකින් හිතේ දැඩිව ගත්තාම ඒක එනවද නැද්ද? ඒක එනවා. ඉතින් එහෙම ඇවිල්ලා කල්ප ලක්ෂයක් ප්‍රේමතරා බුදුරජාණන් වහන්සේගේ කාලේදී මේ ඇති වුණ ආසාව හිතේ ඉෂ්ට කරගන්න හිතාගෙන ආපිය ගමන ප්‍රතිනිර්මාණය කරන්න ඉන්න කෙනා මෙයා. ඉතින් අර බුදුරජාණන් වහන්සේට ආවා ශ්‍රද්ධාවෙන් භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරා. මෙයා මේ අනාගාමී උපාසක කෙනෙක් වුණා. විශාල බුදුරජාණන්සේගේ සම්පූර්ණ මේ ධර්මය මතකයේ දරාගෙන ධර්මයේ කතා කරන ශ්‍රාවකෙක් බවට පත් වුණා. ගිහි ශ්‍රාවකෙක්. ඉතින් මිනිස්සු ඔක්කොම ශ්‍රාවකෙක් මේ උපාසකතුමාට හරි ප්‍රියසිලයි. එයා දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය කියන හතරින්ම හැමෝටම එකයි. දැන් ඒ වගේ කෙනෙක් ළඟ මිනිස්සු ඉන්න කැමතිද නැද්ද? දැන් අපි සමහර අය හිතුවා සමහර අයට විරුද්ධයි. නේද? එතකොට ඒ වගේ වුණාම පස්සේ ඒ අය අපිට කැමතිද? අය තෝරගත්ත පිරිසක් එක්ක ඉන්නේ. මට බෑ අපි. අතාරින්න. හැබැයි අරයට විශාල 500ක් නිත්‍ය පිරිවර හිටියා යාළඟ. ඇයි ඒ? දාන, ප්‍රිය වචන, අර්ථචර්යා, සමානාත්මතාව කියන ගුණ ධර්ම හතරම යාළඟ තිබුණා. ඉතින් මෙන්න මේ අග්‍රථානාන්තරේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් මේ හත් ආලවක කුමාරයාට ඒ උපාසකතුමන් ඇයි හත් ආලවක කියලා නම හැදුනේ? අතින් අතට ගිය නිසා. රජුරුවන්ගේ රාජපුරුෂයෝ ඒ කුමාරයා ආලවක යක්ෂයාට දුන්නා. ආලවක යක්ෂයා ඒ කුමාරයා බුදුරජාණන් වහන්සේට දුන්නා. බුදුරජාණන් වහන්සේ කුමාරයා නැවත රජුරුවන්ට දුන්නා. එතකොට ඒ නිසා මේ කුමාරයාගේ නම හත් ආලවක බවට පත් වුණා. ඉතින් මේ හත් ආලවක කුමාරයා අර විදියට ධර්මී ඉගෙනගෙන අනාගාමී මාර්ගඵල අවබෝධයට පත් වෙලා බුදුරජාණන් වහන්සේ එක සැරයක් මේ ශ්‍රාවකයා ගැන ප්‍රකාශ කරනවා. මෙන්න මේ කියන සතර සංග්‍රහ වස්තුවින් පිරිස රංජනය කරනවා. ඒතදග්ගම් භික්ඛවේ මම ශාවකානං කියලා ඒතදග්ග පාළියෙන් ඒ අගතමතුරු දීවදාලා. එතකොට මේ ආලවක දමනය කියන කතන්දරෙත් එක්ක ලොකු අතීත ආවර්ජනාවකුත් තියෙනවා. ඉතින් සමහර අය මේවා මේ විදිහට කියන්න කැමති නැහැ. මම දැක්ක එක ස්වාමීන් වහන්සේ නමක් ධර්මයේ ප්‍රකාශ කරන මේ සූත්‍රය හරි ලස්සනට උන්වහන්සේ කරුණු විස්තර කරනවා. හැබැයි ඒක තැනක ප්‍රකාශ කර මේ මෙයා පිළිගන්නේ මෙයා යක්ෂයෙක් හැටියට. මෙයා කියන මේ දාමරිකෙක්, මෙයා මේ පාතාල කල්ලි සමාජිකයෙක් කියලා. මේ දරුණු මිනිස්සේ එයාට තමයි ආලෝක කියන්නේ. ඉතින් මේ පැත්තට මිනිස්සු යන්නේ නැහැ කියලා කතන්දරයක් හදලා කියනවා. දැන් අපිට මේ ප්‍රකාශ කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වෙනස් කරන්න අයිතියක් අපිට නැහැ. අපිට දැන් අටුවාව භාග්‍යවතුන් වහන්සේ ගෙන්නේ. අටුවාව හැබැයි කරන කාලේ රහතන් වහන්සේලා වැඩිහිටිය යුගයක් අපිට නොතේරෙන දේවල් ගොඩක් එතන තියෙනවා. අපි මේ පුංචි දෙයක් ඉගෙනගෙන ඒ දේ අනුව අපිට ඕන විදිහට මේවා වෙනස් කරොත් ධර්මයේ නාමයෙන් අධර්මයේ සමාජගත වෙන්න තියෙන ඉඩකඩ අපිට වැඩිද? වැඩි නිසා හරි පරිස්සම් වෙන්න ඕනේ. අපිට මේවා මේ සමාජයට ගලපන්න බැරි නිසා මේ අය මෙහෙම වෙනවා කියලා හිතා ගන්න බැරි නිසා අපේ මිනිස්සු මේ කතන්දර අපිට ගැළපෙන විදිහට හදන්න උත්සාහ කරන එකේ වැරද්දක් ඒක. විද්‍යාත්මක පසුබිමට ගලපන්න යන එකේ වැරද්දක්. නමුත් මේවා ඒ සිදුවෙච්ච දේවල්ම හැටියටම අපිට ප්‍රකාශ කරන්න කිසිම බයක් සැකක් නැහැ. මොකද ඒව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්කම තියෙන කොටස්. බුදුරජාණන් කියනවා අතහරින්න ඕන අවස්ථා තියෙනවා. හැබැයි ඕන මතයක් අතහරින්න තැන ඉන්න. හැබැයි ඒකාන්ත නිෂ්ඨාවකට යන්නත් එපා. එහෙම නෑ කියලා කියන්න උත්සුකවත් වෙන්නත් එපා කියලා. අපිට තියෙන දැනුම අනුව අපිට ඒක ගලපන්න
ගියොත් එහෙම අපිට වරදින්න තියෙන ගොඩාක් දේවල් නේ. ඇයි මේක හරියන්නේ නැහැ, මේක හරියන්නේ නැහැ, මේක හරියන්නේ නැහැ කියලා ඔක්කොම අයින් කරලා දැම්මම පස්සේ මොකද වෙන්නේ? එකක්වත් අවශ්‍යම දේ ගන්න නිසා ඔබ දක්ෂ වෙන්නේ. මේකේ මේ විග්‍රහය කතන්දරේ මොකක් වුණත් මේක විග්‍රහය ඒ විදිහටම ජීවිත දරා ගන්න. එතන බුදුරජාණන් වහන්සේගේ පුරිස ධම්ම සාරති ගුණය අභිබව යන මේ ලෝකයේ කිසිම කෙනෙකුට පුළුවන්කමක් නැත්තේ නෑ. එතනදී අපි කියනවා නම් මෙයා නිකන් දාමරිකයෙක් කියලා. අපි කාටද මේ කාගේ ගුණයද ලාමක කරලා හිතන්නේ? බුදුරජාණන් වහන්සේගේ පුරිස ධම්ම සාරති ගුණය. ඉතින් ඒ නිසා අද දවසේ අපි මේ ධර්ම දේශනාව තුළින් ජීවිතයට සම්බන්ධ කරගන්න ඕනේ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උතුම් වූ ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර උත්තමයන් වහන්සේ උන්වහන්සේ තමන් වහන්සේගේ ජීවිතේ පුරාවටම මේ ලෝකානුකම්පාවෙන් මේ සද්ධර්මයේ දේශනා කොට වදාලා එදා ඒ විශාල පිරිසක් දසදහසක් සක්වලින් පැමිණි දිව්‍ය බ්‍රහ්ම ආදී දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය විශාල පිරිසක් නිවන් අවබෝධ කරපු සුන්දර දේශනාවක් මේ ආලවක සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඉතින් මේ කරුණ සිතේ දරාගෙන අර සද්ධාවෙන් මේ සතර ඕගයෙන්ම නිදහස් වෙන්නට ජීවිතේ උත්සුකවත් වෙත්වා. ඒ වගේම අප්‍රමාදී ගුණයේ පිහිටාගෙන සාරදී ගුණධර්ම ජීවිතයට සම්බන්ධ කරගෙන ආධ්‍යාත්මික සුරක්ෂිත භාවයේ සාදාගෙන මේ උතුම් වූ මනුස්ස ජීවිතයේ අර්ථවත් වූ ජීවිතයක් බවට පත් කරගන්න සම්දෙනාම දක්ෂ වෙත්වා. ඒ වගේම මේ ජීවිතයේ තියෙන මේ කෙලිස් බලින් නිදහස් වෙන්න මේ ගෝර කටුක සංසාරේ ඉපදෙමින් මැරෙමින් ඔබ ඉහිට මෙහෙට අරගෙන යන මේ කෙලෙස් ස්වභාවයන් අපිරිසිදු කෙලෙස් වලින් පිරිසිදු වෙන්නට ප්‍රඥාවෙන් යුක්ත වන්නට දක්ෂ වෙත්වා. සෑම සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ත්‍රිශික්ෂාව අනුගමනය කොට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසීම අවබෝධ කරගන්නට මේ සුන්දර ධර්ම දේශනාමය කුසලය ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගනිමු. ඒ වගේම අද දවසේදී මේ ජූනි මාස 26 වන දින ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දක්වන්නේ සුමේන්ද්‍ර රන්මදුගල සහ ගයාත්‍රී නිර්මලී කියන මහත්මීන් දෙපළ අරමුණ තමයි අද දිනට 10 වන විවාහ සංවත්සරය සමරන සුමන්ද්‍ර රන්මදුගල සහ ගයාත්‍රී නිර්මලීට ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ දෙපළට ඒ දෙපළගේ මේ ජීවිතයේ විවාහ සංවත්සරයේ ඉඳලා මේ දක්වා ආපු ජීවිතයේදී මෙයයි මේ උතුම් වූ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය අරමුණු කරගෙන ඒ ධර්ම ශ්‍රවණ මේ කුසලයේ සිදු කරගනිමින් ඒ වගේම ධර්ම දේශනාව සිදු කරවමින් ආරාධනා කරමින් මේ සිදු කරගන්නට දෙන උදාාරතර කුසල ශක්තිය යම් කෙනෙක් මේ ධර්මය අහලා ශ්‍රද්ධාවෙන් වැඩෙනවා නම් සීලාදී ගුණ පිළිවෙත් ධර්මයන් කෙරෙහි අප්‍රමාදී වෙනවා නම් ඒ සෑම දිනාම මේ ධර්ම මාවතට යොමු වන්නේ මේ ධර්මානුශාසනා නිසා. දෙකට මේ ධර්ම දේශනාමය කුසලයේ අනුභව බලයෙන් ඒකාන්තයෙන් මේ සමදෙනාගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනාව සිතේ සමෘද්ධිමත් භාවයටපත් වේවා. ඔවුනෝන් ඉක්මවා නොයමින් ඔවුනෝන් කෙරෙහි ස්නේහවන්ත භාවයෙන් තථාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රද්ධාවෙන් සීලෙන් ස්මෘතියෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් දියුණු පමන භාවයට පත් වෙන සත්පුරුෂ යුගලක් වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරමු. 26 වන උපන්දිනය සමරන ගයාත්‍රී නිර්මලී මහත්මියට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේ විනෝප රන්මුදුගල පුතුණුවන්ට සහ තෙදාරා රන්මුදුගල දියණියටද දෙමව්පියන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ සෑම දිනාගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා සිත කිසිම සමෘද්ධිමත් භාවයටපත් වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම අද දවල් දානේ පූජා කරන රිපල් බ්‍රුක් ආරණ්‍ය සේනාසනයේට අභාව ප්‍රාප්ත මාස 3කට පමණ පෙර අභාව ප්‍රාප්ත වන්නට යෙදුන දොඩම්බඩ මෑණියන් ඇතුළු පින් බලාපොරොත්තුෙන් සිටින යම්තාක් පිරිසක් වෙත්නම් ඒ සියලුම දිනාට සියලු සත්වයින්ට මේ උදාාර කුසල අනුමෝදන් වෙත්වා කියන තුම අරමුණින් අද දහවල් දානේ පූජා කරනවා. ශාමා නිර්මිනී දොඩම්බඩ
මහත්මිය විසින් ඉතින් මේ සෑම දිනාගේම සියලු සම්‍යක් ප්‍රාර්ථනා සිතකසේම සමෘද්ධිමත් භාවයට පත් වේවායි පින්වත් ශාමා නිල්මනී මහත්මිය සංඝෝපස්ථාන කිරීමෙන් බුද්ධෝපස්ථාන කිරීමෙන් මේ සිදු කරගත් උදාාරතර කුසල ධර්මයෙන් ඒකාන්තයෙන්ම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහාම මිය පරලයන්ට දුන සෑම දිනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහා හේතු වාසනා වේවා. සියලුම සත්වයන්ටත් සියලු ලෝක සත්වයාටත් සියලු දෙවියන්ටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස වේවා. ඒ සෑම දිනාටම නිදුක් නිරෝගී දිගාසිරි සම්පස්ව අභිවර්ධනය පිණිස වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගන්නට මේ සුන්දර කුසල ධර්මයක සේම හේතු වාසනා වේවා කියලා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගනිමු. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. මෙම කුසලය අප සෑම දිනාටද අප නමින් මිය ගියා වූ සියලුම ඥාතීන්ටද සියලු දෙවියන්ටද සියලු සත්වයින්ටද ඒ අමා නිවන් සුවය පිණිසම හේතු වේවා වාසනා වේවා. සාදු සාදු සාදු. සම්දිනාටම තිරුවන් සරණින් මේ යහපතක් සපතක් දියුණුවක්ම සැලසේවා. තිරුවන් සරණයි. සුප ඕකාස වන්දාමි බන්තේ සුප මායාකතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදා. සාමිනා කතම් පුඤ්ඤං මයං දාතබ්බං සාදු අනුමෝදිතබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ධාරත්තේන කතං සබ්බං අච්ඡං කමතමේ බන්තේ කමාමි කමිතබ්බං. ඕකාස කමාමි බන්තේ තුතියම්පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මායවලද්දං අන්දිතං අක්සිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. අද ජූනි මාස 26 වෙනි දින අන්තර්ජාලය ඔස්සේ බොහෝ දෙනාගේ ධර්ම අවබෝධය වැඩි දියුණු කර ගැනීම සඳහා ධර්ම දේශනාව සිදු කරන ලද අපගේ අතිපූජනීය එප්පාවල ශ්‍රී නන්ද ස්වාමීන් වහන්සේට තවත් දීර්ඝ කාලයක් මෙම ශාසනික සේවය සිදු කරගෙන යාම සඳහා නිරෝගී භාවය, ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවයි අපි ප්‍රාර්ථනා කරමු. තවද ගරු ස්වාමීන් වහන්සේට පතන බෝධියකින් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවායි සාදුකාරදී පුණ්‍යානුමෝදනා පුද කරමු. සාදු සාදු සාදු.